ඊළඟට තියෙන ගාන උෂ්ණත්වමානවල උෂ්ණත්ව මිතිය කියන පාර්ට් එකේ කැලලක්. ඒ කියනවා උෂ්ණත්වමානයක් ක්‍රමාංකනය කිරීමේදී -10 සෙල්සියස් -10 පහළ අචල ලක්ෂ්‍ය ලෙසද 104යි සෙල්සියස් ඉහළ අචල ලක්ෂ්‍ය ලෙසද වැරදීමකින් යොදාගෙන තිබුණි. ඒගොල්ලෝ උෂ්ණත්වමානය ක්‍රමාංකනය කරද්දී පහළ අචල ලක්ෂ්‍ය කියලා අපි හඳුන්වන්නේ සෙල්සියස් අංශක බිඳුවනේ. ඒගොල්ලෝ බිඳුව කියලා හිතලා තියෙන -2. ඒ වගේම ඉහළ අචල ලක්ෂ්‍ය කියලා අපි සලකන්නේ සෙල්සියස් අංශක 100 නේ. ඒගොල්ලෝ සෙල්සියස් අංශක 100 කියලා මාක් කරලා තියෙන්නේ ඇත්තටම සෙල්සියස් අංශක 104. වැරදීමකින් යොදාගෙන තිබුණි. මෙම උෂ්ණත්වමානයෙන් සෙල්සියස් අංශක 60ක පාඨාංකයක් ලබා දෙන්නේ කවර සත්‍ය උෂ්ණත්වයකදීද? එතකොට මේ වැරදි උෂ්ණත්වමානයේ සෙල්සියස් අංශක 60 කියන එක පෙන්වන්නේ ඇත්තට කොච්චර උෂ්ණත්වයකදීද කියලා අහනවා. මේ වැරදි එකෙන් 60 පෙන්නනවා නම් ඇත්තට උෂ්ණත්වය කීයද කියලා අහනවා. බලමු මේ ගාන. හරි. මේ ගානේ තියෙන විදිහට උෂ්ණත්වමානයක් හදලා තියෙනවා. ওই උෂ්ණත්වමානයේ පහළ අචල ලක්ෂ්‍ය ක්‍රමාංකනය කරලා තියෙන්නේ -2 කියන උෂ්ණත්වය. ඉහළ අචල ලක්ෂ්‍ය ක්‍රමාංකනය කරලා තියෙන්නේ 104 කියන උෂ්ණත්වය. ඒතර ක්‍රමාංකනය කරනවා කියලා කියන්නේ මොකක්ද? දැන් මේ ඇත්තටම -2, ඒ කියන්නේ ඇත්ත උෂ්ණත්වයේදී -2 කියන උෂ්ණත්වයේදී මේගොල්ලෝ මේ උෂ්ණත්වමානයේ පාඨාංක සලකුණු කරලා තියෙන්නේ බිඳුව කියලා. ඇත්තට -2 කියන උෂ්ණත්වයේදී මේගොල්ලෝ පාඨාංක සලකුණු කරලා තියෙන්නේ බිඳුව කියලා. ඇත්තට උෂ්ණත්වය 104 දී මේගොල්ලෝ හිතලා තින්නේ ඒක තමයි ඉහළ අචල ලක්ෂය. එහෙනම් එතෙන්දී දීපු පාඨාංකය ඒගොල්ලෝ ලකුණු කරලා තියෙන්නේ 100 කියලා. ඒතර මේ තියෙන්නේ ඒගොල්ලෝ ලකුණු කරපු පාඨාංක. මේ තියෙන්නේ මේ පාඨාංක වලට අනුරූප සත්‍ය උෂ්ණත්වය. මේ තියෙන පාඨාංක වලට අනුරූප සත්‍ය උෂ්ණත්වය. ඉතින් මම මේ ඇඳලා තියෙන්නේ උෂ්ණත්වමානයේ බඳ. ඉතින් දින අර පොඩි බෝලේ. හරි. ඒතර මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ වැරදි පාඨාංක. වැරදි. මේ තියෙන්නේ සත්‍ය. දැන් මේක තේරුම් ගන්න. මේගොල්ලෝ මේ උෂ්ණත්වමානය ක්‍රමාංකනය කරද්දී පහළ අචල ලක්ෂය කියලා සලකුණු කරලා තියෙන්නේ ඇත්තටම -2 සෙල්සියස් උෂ්ණත්වයට අනුරූප තැන. මේගොල්ලෝ ඉහළ අචල ලක්ෂය කියලා සලකුණු කරලා තියෙන්නේ ඇත්තටම සෙල්සියස් 104 කියන උෂ්ණත්වයට අනුරූප තැන. අපි දන්නවා ඉහළ අචල ලක්ෂය කියලා කියන්නේ සෙල්සියස් 100, පහළ අචල ලක්ෂය කියලා කියන්නේ සෙල්සියස් බිඳුව. ඒතකොට ඒගොල්ලෝ බිඳුව කිනාගේ -2ට දීලා 100 කිනාගේ 104ට දීලා. දැන් මේගොල්ලෝ අහනවා මේ වැරදි උෂ්ණත්වමානයෙන් ඒගොල්ලෝ ගන්නවලු පාඨාංකයක්. ඒකට එනවලු සෙල්සියස් 60 කියලා. මේගොල්ලෝ මේ වැරදි උෂ්ණත්වමානයෙන් ගන්නවලු පාඨාංකයක්. ඒකට එනවලු සෙල්සියස් 60 කියලා. ඒගොල්ලෝ අපෙන් අහනවා මේ 60 ලබා දෙන්නේ ඇත්තටම මොන උෂ්ණත්වයෙන්ද? මේ 60 ලබා දෙන්නේ ඇත්තටම මොන උෂ්ණත්වමානයෙන්ද කියලා අහනවා. මොන උෂ්ණත්වයෙන්ද කියලා අහනවා. මෙතෙන්දී 60ට අනුරූප වෙන සත්‍ය උෂ්ණත්වය මොකක්ද කියලා අහනවා. ඉතින් මේක සරල ගානක්. අපිට මේක හදන්න පුළුවන් මේ උෂ්ණත්වමානයේ මේ දිගවල් සංසන්දනය කරලා. මේ උෂ්ණත්වමානයේ බඳේ දිග ගත්තම ඔයගලන්ට තේරෙනවා ඇති 104න් මේ උෂ්ණත්වය අඩු කළාම 104න් මේ උෂ්ණත්වය අඩු කළාම එනවනේ මේ දිග. ඒ දිග බෙදීම මෙන්න මේ x ගෙන් ඍණ 2ක් අඩු කරාම තියෙන දිග. මේ 104 ඍණ 2 බෙදීම x ඍණ 2 x ඍණ 2 කියන්නේ මේ දෙක අතර තියෙන අනුපාතය. මේක බෙදීම මේ කියන අනුපාතය සමාන වෙනවා මේක බෙදීම මේ අනුපාතයට. ඒතර මට මේක සමානයි කියලා ලියන්න පුළුවන්. මේ තියෙන එක සමාන කරන්න පුළුවන්. 100 ඍණ බිඳුව බෙදීම 60 ඍණ බිඳුව. හරි. දැන් අපිට ඕනේ මොකද්ද? අපිට ඕනේ x නේ. එතකොට මෙයා උක්ත කරගන්න එක තමයි අපේ ටාගට් එක. මේක සුළු කළාට පස්සේ 106. පල්ලෙහා ගෙන සුළු කළාට පස්සේ x ධන 4 සමානයි 100 බෙදීම 60. මේක සුළු කරන්න පුළුවන් මට. 4ෙන් බෙදන්න පුළුවන් 25යි, 4ෙන් බෙදන්න පුළුවන් 15යි. අතව සුළු කරන්න පුළුවන්. 5ෙන් බෙදන්න පුළුවන් 5යි, 5ෙන් බෙදන්න පුළුවන් 3යි. 5 බෙදීම 3යි කියලා එන්නේ. ඊට පස්සේ මම මේක හරස් ගුණිතය දානවා. දැම්මට පස්සේ මට එනවා 106 වාරයක් 3. 106 වාරයක් 3 කියලා කියන්නේ 318යි. සමානයි. අර පැත්ත පහින් වැඩි වෙනවා. 5x ධන 20.
දැන් මගේ ඉලක්කය x උක්ත කරගන්න එක 5x සමාන වෙනවා 318න් 20ක් අඩු වුණාට පස්සේ 298. 298. يعني x කියලා කියන්නේ x සමානයි 298 බෙදීම 5. 298 බෙදීම 5. එතකොට x සඳහා අපිට අගයක් ගන්න පුළුවන්. එතන 6යි සෙල්සියස් 59.6. එතකොට මේ වැරදි උෂ්ණත්වමානයෙන් සෙල්සියස් 60 කියලා පෙන්නද්දී ඒ 60ට අනුරූප වෙන පරිසරයේ ඇත්ත උෂ්ණත්වය, يعني මෙයාගෙන් 60 කියලා පෙන්නන්නේ ඇත්තටම සෙල්සියස් අංශක 59.6ක්. මෙතනදී කරේ එකම උෂ්ණත්වමානය ගත්තා. ඒ එකම උෂ්ණත්වමානයේ වැරදි පාඩාංග තියෙන තැන්වල නිවැරදි පරිමාණ තියෙන තැන් ටික ලකුණු කරගත්තා. එතකොට මෙතෙන්ට අනුරූප වෙන නිවැරදි කැල ඍණ 2යි, මෙතෙන්ට අනුරූප වෙන නිවැරදි කැල 104යි. ඊළඟට මේ දුරබල අතර අනුපාත දෙක සමාන කළා. ඇයි මේ එකම උෂ්ණත්වමානයන්නේ තියෙන්නේ? ඉතින් එකම උෂ්ණත්වමානය මට ලියන්න පුළුවන් දැන් මේ පරිමාණය බවට පරිවර්තනය කරන්න ඕනේ මට. මේ පරිමාණය සහ මේ පරිමාණ අතර පරිවර්තන වෙනසක් තියෙනවා. එතකොට මම කරන්නේ මේ පරතරය බෙදීම මේ පරතරය සමාන කරනවා මේ පරතරය බෙදීම මේ පරතරයට. උෂ්ණත්වමානය. මෙතන මේ ඇත්තටම සංසන්දනය කරලා තියෙන දිගවල් අතර පරතරය. මේ දිග L1 මේ දිග L2. දැන් මෙතන කරලා තියෙන්නේ මොකද්ද? මෙතන කරලා තියෙන්නේ මේක සමාන කරලා තියෙන L1 බෙදීම L2. මෙන්න මෙතනින් තමයි මේ සම්බන්ධය ගත්තේ. උෂ්ණත්වමානයේ රසදිය ගඳ නගින දිගවල් අතර අනුපාතය උෂ්ණත්ව අතර අනුපාතයේ විදිහට අරගෙන ඒ දෙක සමාන කරනවා. සරල විදිහට හදන්න පුළුවන් ගාණක් මේක පොඩ්ඩක් බලන්න. මේ වගේ ගණන් ඕන තරම් ඔයගලන්ට පේසුරු පොත්වල වගේ හොයාගන්න පුළුවන්. බලන්න ඔය. හරි. ඊට පස්සේ තියෙන ගානත් මේ කලින් හදපු ගාන වගේම යෙදීම් ටිකක් තියෙන්නේ. ඒ ගානේ කියනවා S නම් නව පරිමාණයක බිඳුවයි S කියන කෙනා සෙල්සියස් 20ට අනුරූපවද CIS කියන කෙනා සෙල්සියස් 150ට අනුරූපවද සලකුණු කරයි. 40යි S කියන කෙනා සෙල්සියස් පරිමාණයෙන් කොච්චරද කියලා අහනවා. මේ ගාන හදපු විදිහටමයි ඉතුරු කරලා හදන්න තියෙන්නේ. මෙන්න මේ සිස්ටම් එක තේරුම් ගන්න. මේ සිස්ටම් එක තේරුම් ගත්තට පස්සේ මේ වගේ ගණන් හදන්න සෑහෙන ලේසියි. දැන් අපි කරන්නේ මේ පරිමාණ දෙකම එකම උෂ්ණත්වමානයක සටහන් කරගන්න. අපි ගන්න එකම උෂ්ණත්වමානය. එකම උෂ්ණත්වමානයක් ගන්නවා. ඔය උෂ්ණත්වමානයේ සෙල්සියස් ටික මේ පැත්තේ අර S කියන පරිමාණය මේ පැත්තේ. ඒකළු කියනවා මේ S වල බිඳුවයි S කියන කෙනා සෙල්සියස් 20ට අනුරූපයි කියලා. ඒතර බිඳුව කියන කෙනා මෙයාගේ මෙතන තියෙන්නේ. ඒක සෙල්සියස් වල 20ට අනුරූපයි. ඊළඟට මෙයාගේ 100 කියන කෙනා සෙල්සියස් වල 150ට අනුරූපයි. මෙයාගේ සෙල්සියස් 150 කියලා කියන්නේ මෙයාගේ 100. අපෙන් අහනවා මේ S වලින් දෙන 40 කියන කෙනා. මෙන්න මෙතන 40 කියන කෙනා සෙල්සියස් වලින් කොච්චරද කියලා. ඉතින් මේකෙත් මොකද කරන්නේ? කලින් ගාන කරපු විදිහටමයි. දුරවල් අතර අනුපාතය සංසන්දනය කරනවා. මෙයා බෙදීම මේ අනුපාතය සමාන වෙනවා මෙයා බෙදීම මේ අනුපාතයට. මම මේ පැත්ත ගන්නවා මුලින්ම 100 ඍණ බිඳුව බෙදීම 40 ඍණ බිඳුව සමාන වෙනවා. සෙල්සියස් පැත්ත ගත්තා. 150 ඍණ 20 බෙදීම තීට ඍණ 20. මෙතන සුළු කරගන්න පුළුවන් 100 බෙදීම 40 සමානයි 150 20 ගියාට පස්සේ 130යි බෙදීම තීට ඍණ 20. මේවා තව සුළු වෙනවා. 10 බෙදෙනවා 5යි දෙකෙන් බෙදෙනවා 2යි 5 බෙදීම 2ක් විදිහට එනවා. හරස් ගුණිතේ දාන්න. හරස් ගුණිතේ දාන්න කලින් මේ තව සුළු කරගන්න පුළුවන් මට. 5 සහ 130 කියන කට්ටිය සුළු කරගන්න පුළුවන්. 130 5න් බෙදන්න තියෙන්නේ.
130 පහෙන් බෙදුවට පස්සේ මට එනවා 26ක්. 26ක්. එතකොට මේක සුළු කළාට පස්සේ මම ලියන්න පුළුවන්. මම මේක ලියන්නම්. මෙතන තියෙනවා 1/2 භාගේ සමානයි 26 බෙදීම තීට ඍණ 20. දැන් දානවා හරස් ගුණිතය. හරස් ගුණිතය. හරස් ගුණිතය දැම්මට පස්සේ මට එනවා තීට ඍණ 26 සමානයි දෙවරක් 26. තීට ඍණ 20 sorry. තීට ඍණ 20 සමානයි දෙවරක් 26. දෙවරක් 26 කියලා කියන්නේ 52යි. 52යි. අර පැත්තට යනවා තීට සමානයි. 20 ධන 52 පැහැදිලි 72යි. එතකොට මේක මොකක්ද කියන්නේ? 40යි s කියන කෙනා අනුරූප වෙනවා සෙල්සියස් 72කට. අවසාන ප්‍රතිඵල. මේකත් කලින් ගන්න වගේම ලේසියට හදන්න පුළුවන් ගන්න. ඊළඟ ගාන ආලෝකයේ ගාන. ඒ ගානේ තියෙන්නේ නාභිදුර පිළිවෙලින් සෙන්ටිමීටර් 4ක් සහ සෙන්ටිමීටර් 6ක් වන උත්තල කාච දෙකක් එකිනෙකට සෙන්ටිමීටර් 5ක දුරින් පවතී. සෙන්ටිමීටර් 4 කාචයේ සිට සෙන්ටිමීටර් 6ක දුරින් අනෙක් කාචයේ නැති පැත්තේ වස්තුවක් පවතී. කාච පද්ධතියෙන් තැනෙන අවසාන ප්‍රතිබිම්බයේ පිහිටීම සොයන්න. මේක කියනවා කාච දෙකක් තියෙනවා. මෙයාගේ නාභිදුර 4යි මෙයාගේ නාභිදුර 6යි. ඊළඟට මේ සෙන්ටිමීටර් 4ක නාභිදුරක් තියෙන කෙනාගේ ඉඳලා මම මේ දෙන්නගේ පරතරය දීලා දෙනවා 5 සෙන්ටිමීටර්. මෙයාගේ ඉඳලා සෙන්ටිමීටර් 6ක දුරින් මේ කාචේ නැති පැත්තේ. කියන්නේ මේ කාචේ නැති පැත්තේ කියලා කියන්නේ මේ පැත්තේ. සෙන්ටිමීටර් 6ක දුරින් වස්තුවක් තියෙනවා. අපෙන් අහන්නේ මේ වස්තුවේ අවසාන ප්‍රතිබිම්බය කොතනද හැදෙන්නේ කියලා. හරි. කිරණ සටහනක් නිර්මාණය කරගන්න මම මුලින්ම මේ කට්ටියව අයින් කරනවා. මේ කට්ටියව මකනවා. හරි. පොඩ්ඩක් පැහැදිලි රූපයක් හදගත්තොත් මම මෙයාගේ නාභිදුර වල කොහොම ලකුණු කරනවා. හරි. ඒතකොට මෙතෙන්ට දුර 4යි. මෙතෙන්ට දුර 8යි. 4යි මේ f2යි f ඇඳලා තියෙන්නේ මම. දැන් වස්තුව තියෙන්නේ කොතනද? වස්තුව තියෙන්නේ මෙතන. 6ක දුරින්. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට දුර 6යි. සෙන්ටිමීටර් 6යි. දැන් මේ වස්තුව නිසා මේකට කිරණ සටහන අඳින්න ඕනේ නැහැ මේ ගන්න හදන්න. මේ වස්තුව නිසා දැනෙන ප්‍රතිබිම්බය කොහෙද තියෙන්නේ? කොහමද ඔක හොයන්නේ? මේ කාචයට දානවා කාච සූත්‍රය. මේ කාචයට කාච සූත්‍රය දැම්මම එකයට f සමානයි එකයට v ඍණ එකයට u. දැන් නිකන් තේරුම් ගන්න. වස්තුව තියෙන්නේ නාභිය සහ 2f අතර. f සහ 2f අතර. වස්තුව f සහ 2f අතර තියෙනවා කියලා කියන්නේ පැහැදිලිවම මෙයාගේ ප්‍රතිබිම්බය තියෙන්න ඕනේ අනන්තය සහ 2f අතර. ඒ කියන්නේ මේ වගේ තැනක තමයි තාත්වික යටිකුරු ප්‍රතිබිම්බයක් තියෙන්නේ. කාච ගණන් හදනකොට මේවා සාමාන්‍ය දේවල් එන්නවා නිකන් කිරණ සටහන වුණා අඳිමු අපි මෙහෙම එනවා කිරණයක් ඒක හරහා යනවා ඔන්න ඔය වගේ තැනක තමයි තියෙන්නේ අවසාන ප්‍රතිබිම්බය වේවා. එතකොට මෙතන ඉඳන් තියෙන ප්‍රතිබිම්බ දුර මම ගන්නවා v1 කියලා. ආලෝකයේ එන පැත්ත වස්තුවේ ඉඳලා ආලෝකයේ එන පැත්ත ඍණ. මේක ඍණ. වස්තුවේ ඉඳලා ආලෝකයේ එන පැත්ත ඍණ. එතකොට මේ පැත්තට මනින්න ලබන කට්ටිය ඍණ නිසා මේගොල්ලෝ ආදේශ කරනකොට එක යට නාභිදුර. නාභිදුර කියලා කියන්නේ ඵලදායි නාභියට තියෙන දුර. ඒතර ඵලදායි නාභියට තියෙන දුර මනින්නේ කාචේ ඉඳලා මෙහෙට. එතකොට ඒක මනින්නේ ආලෝක කිරණ එන දිශාවට. එතකොට ආලෝක කිරණ එන දිශාවට මනිනේම ඍණ. එතකොට මෙතන ඍණ 4යි. සමානයි v. ප්‍රතිබිම්බ දුර මනින්නේ තර පැත්තට. එතකොට ඒක ඍණ. ඍණ v1. වස්තු දුර මනින්නේ මේ පැත්තට ඒක ධන. එතකොට ඍණ ධන 6.
v1 උක්ත කරනවා එකයට v1 සමානයි මෙයා මේ පැත්තට යනවා එකයට 4 ඍණ එකයට 6. එතකොට මට අවසාන උත්තරේ එනවා පොදු සාධකයක් පොදු හරයක් ගන්නවා 12යි. 12 පොදු හරයක් ගත්තට පස්සේ එතන මේවා 3යි 2යි 3 2 කියන්නේ v1 පැහැදිලි මෙතන v1 සඳහා ප්‍රතිඵලයක් එනවා v1 සමානයි 12 සෙන්ටිමීටර v1 සමානයි 12 සෙන්ටිමීටර හරි දැන් මොකද වෙලා තියෙන්නේ මේ කාචේ ඉඳලා සෙන්ටිමීටර් 5ක දුරකින් තමයි අනිත් කාචේ තියෙන්නේ එතකොට මෙයාගේ ඉඳලා සෙන්ටිමීටර් 5ක දුරකින් කියන්නේ මේ වගේ තැනකින් අනිත් කාචේ තියෙන්නේ එතකොට මේ තියෙන කාචයට වස්තුව වෙන්නේ මෙන්න මෙතන හැදෙන ප්‍රතිබිම්බය. මෙන්න මෙතන හැදෙන ප්‍රතිබිම්බය. එතකොට මේ කාචය පාස් කරන් ගිහින් තමයි මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. හරි. දැන් අපි බලමු මේ දෙවෙනි කාචයට පේන විදිහ. දෙවෙනි කාචයට පේන විදිහ. අපි දන්නවා මේ දුර v1. පළවෙනි කාචයේ ඉඳන් ප්‍රතිබිම්බය හදන්නේ v1. එහෙම නැත්නම් සෙන්ටිමීටර් 12ක දුරකින්. පළවෙනි කාචයේ ඉඳලා දෙවෙනි කාචයට දුර සෙන්ටිමීටර් 5යි. එතකොට මේ දුර සෙන්ටිමීටර් 5යි. එහෙනම් දෙවන කාචයේ ඉඳලා පළවෙනි කාචයෙන් හදන ප්‍රතිබිම්බයට තියෙන දුර සෙන්ටිමීටර් 7ක් වෙන්න ඕනේ. 12 ඍණ 5. හරි. දැන් අපි අඳිමු දෙවනි කාචයේ පැත්තක. දෙවනි කාචයේ තියෙන. මෙයාගේ නාභි දුර 6යි සෙන්ටිමීටර්. මෙයාගේ නාභි දුර සෙන්ටිමීටර් 6යි. ඔගේ දාන්න 6යි සෙන්ටිමීටර්. දැන් මොකද වෙන්නේ? මෙයාගේ ඉඳලා අර ප්‍රතිබිම්බය හදන්න කිරණ ඇවිල්ලා අර ප්‍රතිබිම්බය හදනවා වගේ හැසිරෙන්නේ සෙන්ටිමීටර් 7ක දුරකින්. එතකොට මෙන්න මේ වගේ තැනක තමයි මෙයාට වස්තුව වෙනගෙන හදන්න හදන්නේ. හැබැයි මෙතන ඇත්තටම වස්තුවක් තියෙනවද? නෑනේ. මෙතනට ඇත්තටම වස්තුවක් නෑ. මේ වස්තුව හැදෙනවා වගේ කිරණ එනවා මෙයා විතර. මේ වස්තුව හැදෙනවා වගේ කිරණ එනවා මෙයා විතර. එතකොට දැන් මෙතන මේ ප්‍රතිබිම්බය සඳහා මං ඇඳලා තියෙන කිරණ දෙකක් විතරනේ. හැබැයි ඇත්තටම මෙයා හැදෙන කිරණ අනන්තයක් එනවා මේ පැත්තේ. එතකොට ওই කිරණ අනන්තයෙන් සාධාරණ කිරණ දෙකක් මම සලකනවා. මේක හැදෙන්න වගේ එනවා කිරණයක්. ඔය කිරණය එනවා. මේක හැදෙන්න වගේ කිරණයක් එනවා. ඒ කිරණය ඇවිල්ලා මොකද වෙන්නේ? නාභිය හරහා යනවා. ඊළඟට මෙයා හැදෙන්න වගේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යනවා කිරණයක්. වගේ කිරණයක් එනවා. ඒක ප්‍රකාශ කේන්ද්‍රය හරහා යනවා ගැටලුවක් නැතුව. එතකොට දෙවනි කාචයේ වර්තනයෙන් පස්සේ හදන අවසාන ප්‍රතිබිම්බය මෙන්න මෙතන තාත්වික යටිකුරු කෙනෙක්. මේ තියෙන්නේ දෙවනි කාචයේ වර්තනයෙන් පස්සේ හදන අවසාන ප්‍රතිබිම්බය. දෙවන කාචයට මෙන්න මේ කෙනා කියලා කියන්නේ පළවෙනි කාචයෙන් හදපු ප්‍රතිබිම්බය. පළවෙනි කාචයෙන් හදපු ප්‍රතිබිම්බය අතාත්වික වස්තුවක් වෙනවා. තේරුම් ගන්න අතාත්වික වස්තුවක්. අතාත්වික වස්තුවක් කියලා කියන්නේ එම වස්තුවෙන් ආලෝක පිට කරන්නේ එතන තියෙන වස්තුව හැදෙනවා වගේ ආලෝක කිරණ එහා වෙතට එනවා. දැන් මේක ගත්තොත් එහෙම තාත්වික වස්තුවක්. මොකද හේතුව මෙයාගෙන් ආලෝකය පිට කරනවා. මේ වස්තුව ගත්තොත් එහෙම මේ වස්තුව අතාත්වික වස්තුවක්. මෙයා හැදෙන විදිහට ආලෝක කිරණ එනවා. දැන් මේකේ වස්තු දුර දැන් ආලෝක කිරණ එන්නේ කොහෙද මෙහෙටනේ. ඒතර මේ දිශාව රින්. වස්තු දුර මෙහෙට. කීයද 7යි. ප්‍රතිබිම්බ දුර මෙහෙට. v2. නාභියත් ඵලදායි නාභිය වෙන්නේ 6. ඒකත් ඒ පැත්තට. මේකේ ඔක්කොම රින්. එතකොට මේකට මම කාච සූත්‍රය දැම්මොත් එහෙම මම ලියන්න පුළුවන්. එකයට f සමානයි එකයට v ඍණ එකයට u. නාභි දුර කාචයේ ඉඳලා ඵලදායි නාභියට තියෙන දුර 6යි. ඒ දුර මනින්නේ අර පැත්තට. ඒක නිසා ඒක ඍණ. එකයට ඍණ 6 සමානයි. v දන්නේ නැහැ. ඒකත් ඍණ v2 ඍණ. මෙතනදී මේ තියෙන u ඍණ. මොකද හේතුව? ආලෝකය එන්නේ මේ පැත්තට. වස්තු දුර මනින්නෙත් මේ පැත්තට. මේ වස්තු දුර මේ කාචේ ඉඳන් එහෙට. එතකොට ඍණ 7. මෙයා උක්ත කරනවා. එකයට v2 සමානයි එකයට 6 ධන එකයට 7. ඒතකොට එකයට v2 මට එනවා v2 සමානයි. පොදු හරයක් ගන්න පල්ලෙහා 42. 42 උඩට එනවා 7යි 6 එකතු වුනම 13යි. පැහැදිලි v2 සමානයි 42 බෙදීම 13යි.
මේක අපිට සුළු කරලා ගන්න පුළුවන්. මේක සුළු කළාට පස්සේ එනවා 3.23 3 සෙන්ටිමීටර්. එතකොට අවසාන ප්‍රතිබිම්බය හැදෙන්නේ කොතනද? අවසාන ප්‍රතිබිම්බය හැදෙන්නේ දෙවනි කාචයේ ඉඳලා. අවසාන ප්‍රතිබිම්බය හැදෙන්නේ දෙවනි කාචයේ ඉඳලා සෙන්ටිමීටර් 3.23ක් එහයි. සෙන්ටිමීටර් 3.23ක් එහයි. දැන් මෙයා මෙතන හැදෙනවා. මේක ඇත්තටම වෙන වැඩි ගත්තොත් එහෙම. මේක පොඩ්ඩක් සංකීර්ණ වෙයි මම මෙතන මේ දෙවනි කාචය ඇන්දොත්. ඒක නිසා ඔයගොල්ලෝ මුලින් මේක ලියා ගන්න. ලියාගත්තට පස්සේ මම මෙතන දෙවනි කාචය ඇඳලා පෙන්නන්නම්. හරි. මෙතන දෙවනි කාචය ඇඳොත් එහෙම අපි දෙවනි කාචයේ තියෙන මේ වගේ තැන. මොකද වෙන්නේ? මේ නාභිය හරහා එනවා කිරණ මෙතනට. මෙයා හරහා එනවා කිරණ මෙතනට. ඔය කිරණ එන්නේ මෙයාව හැදෙන විදිහට. වස්තුවත් පොඩ්ඩක් පැහැදිලි වඳින්න. මම මෙතන දින්නම් දෙවනි කාචය. මෙතන වස්තුව හදන්නේ මේ දෙවනි කාචය නිසා මේ කිරණ වලට මේ ටික යන්න බෑ කඩ ඉරිදී. මෙතන ඇත්තරම ප්‍රතිබිම්බයක් හදන්නත් බෑ. මෙතනක් තියෙන කඩ ඉරි. මෙතනක් තියෙන කඩ ඉරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාගේ ප්‍රතිබිම්බය ගන්න කොහොමද? මේ දෙවනි කාචයේ නාභි දුර වල මම ලකුණු කරනවා. දැන් මෙතන ඉඳන් 7ක දුරින් ඉදී. මෙතන ඉඳන් 7ක දුර. මෙතන ඉඳන් මේ තියෙන දුර 7 සෙන්ටිමීටර්. එතකොට මෙයාගේ නාභිය තියෙන මෙතන. ඔන්න ඔය වගේ 6ක දුරකින් තියෙනවා. එතකොට මට කිරණ දෙකක් සලකන්න පුළුවන්. මෙහෙම එන කිරණේ සලකන්න පුළුවන් නාභිය හරහා යනවා කියලා. ඒ වගේම ප්‍රකාශ කේන්ද්‍රය හරහා මෙයාගේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය ඔය වගේ සලකන්න පුළුවන්. එතකොට මෙතන අවසාන ප්‍රතිබිම්බය තාත්වික යටිකුරු කෙනෙක්. ඔය වගේ දල වශයෙන් තියෙන කිරණ සටහනක් තමයි ඕනනම් මේක දැනගන්න. අර ගණන් ටිකත් ලියාගන්න. හරි ඊළඟ ගාන තරංග ගාන. තරංග කියන්නේ දෝලනා තරංග පාටේ ගාන. ඒක කියනවා ආවර්ත කාලයේ තත්පර 2ක් හා තත්පර 3ක් වූ A හා B නම් සරල අවලම්බ දෙකක් ඇත. ආරම්භයේදී A කියන මේ අවලම්බය අංශක 30ක ආරම්භක කලාවකින්ද B කියන අවලම්බය ශුන්‍ය කලාවකින්ද දෝලනය ආරම්භ කරයි නම් ඒවා නැවත සම කලාවට එහෙම නැත්නම් එකම කලාවට පැමිණීමට ගතවන කාලය කොපමණද? මේ ගන්න ඩිස්ප්ලේ එකේ වැටේ පොඩ්ඩක් තනියෙන් try එකක් දෙන්න බලන්න. ඕගොල්ලෝ මේ ගන්න තනියෙන් හැදුවා නම් සෑහෙන්න හොඳයි. හරි. දැන් මේකේ තියෙන විදිහට මෙහෙම කතාවක් කියනවා. සරසුල් දෙකක් තියෙනවා සර්ව සම. එක වගේ සරසුල් දෙකක් තියෙනවා. එක වගේ සරසුල් දෙකක් කියලා කියන්නේ සර්ව සමම නෑ ඒගොල්ලන්ගේ මොනවා හරි වෙනස්. දැන් සරසුලක ආවර්ත කාලය රඳා පවතින්නේ 2යි මූල එල්පදීම ජීනි. එතකොට ආවර්ත කාලය වැඩි කෙනාගේ දිග වැඩි. එතකොට
සරසුල් දෙක ගත්තොත් එහෙම සරසුල් දෙක නිකන් දල වශයෙන් මේ වගේ. එක්කෙනෙක් ටිකක් දිගින් වැඩි. මෙයාගේ ආවර්ත කාලය තප්පර 2යි. මෙයාගේ ආවර්ත කාලය තප්පර 3යි. අපිට කියනවා මේකේ එක්කෙනෙක් A එක්කෙනෙක් B. මෙයා A මෙයා B. A කියන කෙනා ආරම්භයේදී අංශක 30ක ආරම්භක කලාවකින් තමයිලු කම්පණය වෙන පටන් ගන්න. දැන් මේක මේ සරසුල් වලින් පැහැදිලි කරනවට වඩා මට ලේසි. අපි දන්නවා ඕනෙම සරල අනුවර්තීය චලිතයකට අනුරූප වෙන්න වෘත්ත චලිතයක් තියෙනවා කියලා. ඕනෙම සරල අනුවර්තීය චලිතයකට අනුරූප වෙන වෘත්ත චලිතයක් තියෙනවා කියලා. ඉතින් මේකට අනුරූප වෙන වෘත්ත චලිතය ගත්තොත් එහෙම t සමානයි බිඳුවේදී මෙයා එයාගේ චලිතය පටන් ගන්න අංශක 30කින් අංශක 30ක් වැඩිපුර කලාවකින්. මෙන්න මේ මෙතන තමයි මෙයාගේ වෘත්ත චලිතය යෙදෙන කෙනාගේ. මෙතන අංශක 30ක්. ඒ වෙලාවේ මෙයා දෝලනය පටන් ගන්නෙ බිඳුව කියන කලාව. මෙයා පටන් ගන්නේ බිඳුව කියන කලාව. මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා a. මෙයාගේ කෝණික ප්‍රවේගය ඔමෙගා b. ඔමෙගා a කියන කෙනා මට ලියන්න පුළුවන්. ඔමෙගා a කියන කෙනා මට ලියන්න පුළුවන් පැත්තක. ඔමෙගා a කියන කෙනා සමානයි 2ක් ෆයියට t. දැන් මේ a කියන කෙනා කාලේ 2යිනේ. එතකොට 2ක් ෆයියට 2. ඔමෙගා b කියන කෙනා මට ලියන්න පුළුවන් 2ක් ෆයියට 3. දැන් මේ තියෙන්නේ මේ එක් සරල අනුවර්තීය චලිත මේ එක් සරල අනුවර්තීය චලිත වලට අනුරූප වෙන වෘත්ත චලිත තමයි මේ තියෙන්නේ. දැන් මේක දිහා බැලුවම ඔයගලන්ට තේරෙනවා ඇති. දැන් අපෙන් අහන්නේ මොකද? අපෙන් අහන්නේ මේගොල්ලෝ ආයෙත් එකම කලාවට එන්න ගත වෙන කාලය කොච්චරද කියලා. මෙයා පටන් ගන්නකොට මේ කියන්නේ t සමානයි බිඳුවේදී මෙයා අංශක 30ක් වැඩියෙන් ගිහිල්ලා t සමානයි බිඳුවේදී මෙයා මුලින් ඉඳන් පටන් ගන්නවා. මෙතන වැඩි ඔමෙගා කෙනෙක් ඉන්නේ කාටද? මෙතන වැඩි ඔමෙගා කෙනෙක් ඉන්නේ a ට. කියන්නේ මෙයාට. මෙයාගේ වේගය වැඩි. දැන් මම කරන වැඩේ මේ දෙකම එකම රවුමේ අඳිනවා. මේ දෙකම එකම රවුමේ අඳිනවා. නිකන් මේ වගේ හිතන්න. ආරම්භය ගත්තොත් එහෙම ආරම්භයේදී දැන් මේකේ විස්තර වෙනස් කියලා උපකල්පනය කරන්නත් පුළුවන් විස්තර සමානයි කියලා උපකල්පනය කරන්නත් පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ. ආරම්භයේදී මෙතන ඉන්නවා b ට අනුරූප කෙනා. මෙතන ඉන්නවා a ට අනුරූප කෙනා. මෙතන අංශක 30යි. අංශක 30යි. දැන් මෙතන මේ ගානේ ඔමෙගා තියෙන්නේ රේඩියන් වලින් නිසා මෙතන තියෙන අංශක ගානක් මේ කෝණයත් අපිට අංශක වලින් තියන්න බෑ. ඒ කෝණයත් අපි තියන්න ඕන රේඩියන් වලින්. එතකොට මෙතන 5 බෙදීම 6. 5 බෙදීම 6. හරි. දැන් නිකන් මේක මේ වගේ දෙයක්. මෙයාගේ කෝණික ප්‍රවේගයට වඩා මෙයාගේ කෝණික ප්‍රවේගය වැඩි. ඒගේ කෝණික ප්‍රවේගය වැඩි. මම මේ ගාන හදන්න යොදා ගන්නවා සාපේක්ෂ චලිතය. මම සලකනවා b ට සාපේක්ෂව ඒගේ චලිතය. දැන් b ගේ ප්‍රවේගයට වඩා a ගේ ප්‍රවේගය වැඩිනේ. එතකොට b ට සාපේක්ෂව a ගේ කෝණික ප්‍රවේගය මට සලකන්න පුළුවන්. b ට සාපේක්ෂව a ගේ කෝණික ප්‍රවේගය. ඔමෙගා a b ට සාපේක්ෂව. මේක සමාන වෙනවා මේ දෙකේ වෙනසට. මේ දෙකේ වෙනසට. ඔමෙගා a රින ඔමෙගා b. ඔමෙගා b. දැන් b ට සාපේක්ෂව a ගේ චලිතය සැලකුවම මොකක්ද වෙන්නේ? b කියන කෙනා නිශ්චල වෙනවා. a කියන කෙනා චලනය වෙන්න ගන්නවා. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මේ දෙන්න ආයෙත් එකම කලාවට එන්න ගතවන කාලය. මේ දෙන්න ආයෙත් එකම කලාවට එනවා කියලා කියන්නේ මොකක්ද? මේ අංශු දෙක සමපාත වෙන්නේ මොන අවස්ථාවේද කියලා අහන්නේ. මේ අංශු දෙක සමපාත වෙන්නේ මොන අවස්ථාවේද කියලා අහන්නේ. එතකොට මම කරේ මොකද්ද? b ට සාපේක්ෂව ඒකේ චලිතය ගත්තා. දැන් ආයෙත් a සහ b සම්පාත වෙන්න මොකද කරන්න ඕනේ? a කියන කෙනා මෙන්න මේ රවුමේ මෙච්චරක් ගිහලා මෙතෙන්ට එනවා. එතකොට a යන්න ඕනේ කෝණය මොකද්ද? ඒ චලනය වෙන්න ඕනේ කෝණය තමයි අංශක 330ක්. අංශක 330ක් රේඩියන් වලින් ලියන්න පුළුවන් 2ක් ෆයි ඍණ 5 බෙදීම 6. මෙච්චරක කෝණයක් a ට යන්න සිද්ධ වෙනවා. දැන් මේ යන්නේ කාට සාපේක්ෂවද? b ට සාපේක්ෂව. මෙච්චර කෝණයක් යන්න සිද්ධ වෙනවා. ඔමෙගා ab b ට සාපේක්ෂව ඒකේ ප්‍රවේගය. ඉතින් මෙච්චර කෝණයක් මෙච්චර ප්‍රවේගයෙන් යන්න ගතවන කාලය තමයි ඔය අහන්නේ. එතකොට θ සමානයි
ඔමෙගා t සමීකරණයෙන් ගත්තොත් එහෙම t සමානයි ඔමෙගා t. ওই සමීකරණයෙන් ගත්තොත් එහෙම θ. θ කියලා කියන්නේ මේ කෝණය. මේ කෝණය මට ලියන්න පුළුවන් 11ක් ෆයි බෙදීම 6. 11ක් ෆයි බෙදීම 6. ඔමෙගා. ඔමෙගා කියලා කියන්නේ ඔමෙගා AB. ඔමෙගා AB මට මෙතනින් හොයන්න පුළුවන්. ඔමෙගා AB සමානයි මේ දෙකේ වෙනස. මේ දෙකේ වෙනස ගත්තොත් එහෙම 2ක් ෆයි පොදු විදිහට ගන්නවා. 2ක් ෆයි වාරයක් 1යට 2 රින 1යට 3. 1යට 2 රින 1යට 3. මේක සුළු කළාට පස්සේ පල්ලෙහා 6 පොදුයි එනවා මට 2ක් ෆයි බෙදීම 6 උඩ එනවා 1. તો 2ක් ෆයි බෙදීම 6 විතරයි. ඒතර මෙතන 2ක් ෆයි බෙදීම 6 වාරයක් t. t යුක්ත කරන්න තියෙන්නේ අවසාන ප්‍රතිඵලය. ඒතර මේ දෙන සමකලාවට එන්න ගත වන කාලය 5 ට 5 ගැපුණා 6ට 6 ගැපුණා 11 බෙදීම 2යි. t සමානයි 5.5 තප්පරයි. අවසාන ප්‍රතිඵලය. මේක කලේ මේ සරල අනුවර්තීය චලිත වලට අනුරූප වන වෘත්ත චලිත සැලකුවා. ඊට පස්සේ මේ වෘත්ත චලිත වල සාපේක්ෂ චලිතය සැලකුවා. සාපේක්ෂ චලිතයට අනුරූපව ගත වන කාලය වූ. ගාන බලන්න සෑහෙන්න වැදගත් ගානක්. ඒ වගේ මේ වගේ ගණන් සාමාන්‍යයෙන් වැඩි ඕගලන්ට හම්බෙන්නේ නැහැ. ලියගන්න. අපේ ඊළඟ ගානේ තියෙන්නේ මේ පරාවර්තනය ගැන ගානක්. පහත තරංගයේ t සමානයි 2s 3s 4s අවස්ථාවලදී තරංගයේ හැසිරීම කෙසේද? තරංගය මෘදු පරාවර්තනයක් සිදු කරයි. මෘදු පරාවර්තනයක් සිදු කරන අවස්ථාවක් තියෙනවා. මේකේ තරංගයක් තියෙනවා මේ වගේ. ඒ තරංගයේ මේ කොටසේ දිග 4යි සෙන්ටිමීටර්. මෙතන පරතරය 2යි සෙන්ටිමීටර්. ඊළඟට ඔය සෙන්ටිමීටර් දෙකකින් පස්සේ මේ තරංගය ගැටෙනවා මෘදු පරාවර්තිත ලක්ෂයක. ඒ කියන්නේ මෙතනින් පස්සේ මෙයා මෘදු පරාවර්තනයක යෙදෙනවා. දැන් අපි මේක ගත්තොත් එහෙම මේ තරංගයට තියෙනවා ප්‍රවේගයක් මේ දිශාවට තප්පරයට සෙන්ටිමීටර් 2. තප්පරයට සෙන්ටිමීටර් 2ක ප්‍රවේගයක් තියෙනවා. එතකොට අපෙන් අහන්නේ t සමානයි 2s වලදී මොකද වෙන්නේ? t සමානයි 3s වලදී මොකද වෙන්නේ? t සමානයි 4s වලදී මොකද වෙන්නේ? තරංගයේ හැඩය තමයි මෙතෙන්දී ඒගොල්ලෝ අහන්නේ. මම මේ පොඩ්ඩක් පිළිවෙලට යන්නදොත් දැන් ආරම්භයේදී කියන්නේ t සමානයි බිඳුවේදී t සමානයි බිඳුවේදී එනවා මම මේ කඩනවා කොටස් දෙකට සෙන්ටිමීටර් 2 කොටස් වලට වෙන් කරනවා මම. සෙන්ටිමීටර් 2 කොටස් වලට වෙන් කරන්න හේතුව තමයි මෙයාගේ ප්‍රවේගය මේ දිශාවට 2ක් cm s ඍණ 1. ඒ කියන්නේ අපි තප්පරයක් ගත්තොත් එහෙම තප්පරයකදී මෙයා සෙන්ටිමීටර් 2ක විස්ථාපනයක් කරනවා. එතකොට තප්පරයකදී සෙන්ටිමීටර් 2ක විස්ථාපනයක් කරන මේ තරංගය ගත්තොත් එහෙම මේ තරංගය මෙතන සිද්ධ කරන මෘදු පරාවර්තනය. ඒ වගේම මේ කොටසක දිග 4 සෙන්ටිමීටර්. මේ කොටසක දිග 4 සෙන්ටිමීටර්. මෙන්න මේ ටික. 4 සෙන්ටිමීටර් මේ ටික 2ක් සෙන්ටිමීටර්. මේ ටික 2ක් සෙන්ටිමීටර්. දැන් අපි ගත්තොත් t සමානයි 2දී. තප්පර 2ක් ගත වුණාට පස්සේ තප්පරයකට සෙන්ටිමීටර් 2ක් යනවා නම් තප්පර 2කට පස්සේ මෙයා සෙන්ටිමීටර් 4ක් ගිහිල්ලා තියෙන්න ඕනේ. එතකොට මේ තරංගේ සෙන්ටිමීටර් 4ක් ගියාට පස්සේ තරංගයේ තිබිය යුතු ආකාරය අපි අඳිනවා. තරංගයේ තිබිය යුතු ආකාරය. මේ පොයින්ට් එක කොටස් දෙකක් ගිහින් තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ පොයින්ට් එක දින්නේ. එතකොට නිකන් තරංගේ මේ වගේ සීන් එකක් තියෙනවා. තරංගේ තියෙන්න ඕනේ ওই විදිහට. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස.
මේ පරාවර්තනය සිදු කරන ලක්ෂණ එහා පැත්තේ තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ තරංග කොටස. මේ නිල් පාටින් ඇඳලා තියෙන තරංග කොටස. මෙන්න මේ වගේ තරංගයක්නේ තියෙන්නේ. මේ තරංග කොටස මෘදු පරාවර්තනයෙන් ලක් වෙලා තියෙනවා. මෘදු පරාවර්තනය ගැන කිව්වොත් එහෙම යම්කිසි පුඩුවක් මෘදු පරාවර්තනයකට ලක් වුණාට පස්සේ එයා ආයිත් එන්නේ එම දිශාවෙන්මයි. මෘදු පරාවර්තනයට පස්සේ එයා ආයිත් එන්නේ එම දිශාවෙන්මයි. එතකොට මෙන්න මේ තියෙන තරංගය මෘදු පරාවර්තනයට ලක් වුණාට පස්සේ මෙයා පරාවර්තනය වෙලා පරාවර්තිත තරංගයේ විදිහට මෙතනින් පටන් අරගෙන මෙහෙම එන්න හදනවා. ඔහොම එන්න හදනවා. දැන් මෙතන තිබිය යුතු තරංග කොටස පරාවර්තනය වෙලා මෙතෙන්ට එනවා. පරාවර්තනය වෙලා මෙතෙන්ට එනවා. හැබැයි මේ අතර දැන් මේක තනි තන්තුවක්නේ. මේක මේ වගේ තනි තන්තුවක්නේ. එතකොට ඔය තන්තුවට මේ ආකාරය වෙන් වෙන්ව පෙන්වන්න බෑ. ඒක නිසා මෙන්න මේ ආකාරයත් තන්තුව මත ක්‍රියාත්මක වෙනවා, මේ ආකාරයත් තන්තුව මත ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ආකාර දෙකම අදිස්ථාපනය වෙලා තමයි තන්තුවේ අවසාන හැඩය හදාගන්නේ. දැන් අපි කොහොමද අදිස්ථාපනය වෙන්නේ කියලා බලුවොත් එහෙම මේ රතු පාට එක්කෙනා නිසා මෙයාව මෙච්චර උසක් ගෙනියනවා. මේ මෙතන තියෙන ලක්ෂය මේ රතු පාට තරංගය නිසා මෙච්චර උසක් ගෙනියනවා. ඒ වගේම මේ නිල් පාට කෙනා නිසාත් එයාව ආයෙත් නිල් පාට කෙනා විසිනුත් මෙයාව එච්චර උසක් ගෙනියනවා. එතකොට රතු කෙනා විසිනුත් මේ කොනේම තියෙන අංශුව යම් කිසි උසක් ගෙනියනවා. ඒකෙන් භාගික උසක්. නිල් පාට කෙනා විසිනුත් ඒකෙන් භාගික උසක් මෙයාව ගෙනියනවා. එතකොට ওই විස්ථාපන දෙක අදිස්ථාපනය වෙලා මෙතන තියෙන ලක්ෂය ඇත්තරම මෙන්න මේ වගේ පොයින්ට් එකකට යනවා. මෙතන තියෙන ලක්ෂය ඇත්තරම මේ වගේ පොයින්ට් එකකට යනවා. ඊළඟට අපි ගමු මෙතන තියෙන ලක්ෂය. නිල් පාට කෙනා විසින්, ඒ කියන්නේ නිල් පාට තරංගයේ විසින් මෙතන තියෙන ලක්ෂය මෙච්චර උසක් උස්සනවා. පොළව කියන්නේ මෙන්න මේ මට්ටමේ ඉඳලා මෙච්චර උසක් උස්සනවා. රතු පාට කෙනා මේ මෙන්න මේ කඩිරට අදාළව තියෙන ලක්ෂය විස්ථාපනය කරවන්නේ නැහැ. එතකොට රතු කෙනාගේ බලපෑමක් නැහැ, නිල් කෙනාගේ බලපෑම විතරයි තියෙන්නේ. එහෙනම් මෙතන තිබිය යුතු ලක්ෂය, කියන්නේ මේ තන්තුවේ මෙන්න මේ කඩිරේ තියෙන ලක්ෂය මෙච්චරක විස්ථාපනයක් කරලා තියෙනවා. මෙච්චරක විස්ථාපනයක්. එතකොට අවසානයේදී මේ පොයින්ට් එකේ ලක්ෂය ගන්න විස්ථාපනය අපි දන්නවා. මේ පොයින්ට් එකේ ලක්ෂය ගන්න විස්ථාපනය අපි දන්නවා. එතකොට ඔය ලක්ෂ දෙකේ පිහිටුම් දෙක දන්නවා කියන්නේ ඔය අතරමැද්ද තියෙන ලක්ෂ වල පිහිටුණුත් අපිට හොයාගන්න පුළුවන් මේ වගේ. එතකොට තප්පර දෙකකට පස්සේ මේ තරංගයේ හැඩය ඕක. තප්පර දෙකකට පස්සේ මේ තරංගයේ හැඩය ඕක. මොකද උනේ? කොටසක් පරාවර්තනය වුණා. ඒ පරාවර්තනය වෙච්ච කොටසත් එක්ක ඉතුරු තරංගය අදිස්ථාපනය වුණා. පරාවර්තනය වෙච්ච කොටසත් එක්ක ඉතුරු තරංගය අදිස්ථාපනය වුණා. දැන් මෙතන තියෙන තරංගයේ හැඩය අපි හන්දොත් එහෙම මෙතන මේ වගේ එකක් තිබ්බේ. ඔය වගේ එකක් තිබ්බේ. ඔය තිබ්බ එකේ මේ කොටස පරාවර්තනය වුණා. පරාවර්තනය වෙලා මේ වගේ එකක් බවට පත් වුණා. ඊළඟට මේ කෑල්ලයි තරංගයේ තිබ්බ මේ කෑල්ලයි මේ දෙක අදිස්ථාපනය වුණා. මේ කොටසයි අදිස්ථාපනය. අදිස්ථාපනය වෙලා තමයි අවසානයේදී මේ නිල් පාට ප්‍රතිඵලය ඇවිල්ලා තියෙන්නේ. ඕගලන්ට මම මේ විස්තර කරපු ඒවා පොඩ්ඩක් පැටලුණා නම් දැන් මේක YouTube එකේ දාපු වීඩියෝ එකක් නිසා පොඩ්ඩක් පෝස්ට් කරලා පස්සට ගිහිල්ලා ආයෙත් මම මේ කියන දේ බලන්න. මොකද මේ මෙතන සිදු කරන විස්තර කිරීම වැදගත්. හරි බලමු ඊළඟ තප්පරේ. තප්පර 3ක් ගියාට පස්සේ මේ පොයින්ට් එක තව එකක් මෙතෙන්ට එනවා. ඒ තව තප්පරයක් ගිහිල්ලානේ. තව සෙන්ටිමීටර් දෙකක්. දැන් මේ ටිකේ දුර 200. තව සෙන්ටිමීටර් දෙකක් මෙහෙට පයින්නවා. එතකොට තප්පර 3ක් ගියාට පස්සේ තරංගයේ හැඩය අපි යන්දොත් එහෙම මේ වගේ. එන්ට යනවා. මෙයා මෙච්චරක් ඉන්නවා. ඊළඟට ඒ තරංගයෙන් මෙච්චර කොටසක් පරාවර්තනය වෙනවා. එතකොට මේ තරංගයේ මේ වගේ පුඩුවක් පරාවර්තනය වෙලා තියෙන සම්පූර්ණයෙන්. එතකොට මේ පරාවර්තනය වෙච්ච කෙනා මොකද කරන්නේ? මෘදු පරාවර්තනයක් නිසා මෙතන සිද්ධ වුණේ මෙයා කෙලින්ම අනිත් පැත්ත ගහනවා. ඒ කියන්නේ මේ වගේ තරංගයක් ගිහින් මෘදු පරාවර්තනය කළාට පස්සේ එයා හැරිලා එන්නේ මේ වගේ සීන් එකක් වෙලා. මෘදු පරාවර්තනයට පස්සේ යාගේ හැටි ඕක. ඉතින් එහෙනම් මෙයා පරාවර්තනයෙන් පස්සේ මොනවා කියද? මේ නිල් පාට කෙනා පරාවර්තනයෙන් පස්සේ මේ කළු ඉරත් එක්ක අදිස්ථාපනය වෙනවා. ඔය වගේ.
කළු ඉරත් එක්ක අධිෂ්ඨාපනය වෙනවා. එතකොට මේ තන්තුවේ මෙතන තියෙන ලක්ෂය. ඒ කියන්නේ දැන් අපි මෙහෙම තියෙන තන්තුවක් ගත්තොත් ඔය තන්තුවේ මේ පොයින්ට් එකේ තියෙන ලක්ෂය. කළු කෙනා විසින් මේ තියෙන කළු තරංගය විසින් මෙච්චර උසක් ගෙනියනවා. ඊළඟට නිල් තරංගය විසිනුත් එච්චර උසක් ගෙනියනවා. දැන් ওই තරංග දෙකේම උසවල් දෙකක් ගෙනියනවනේ. ඉතින් එහෙනම් මෙන්න මේ පොයින්ට් එකේ තියෙන ලක්ෂය ඔය උසවල් දෙකේම එකතුවට අනුරූප උසකට යනවා. මෙතන තියෙන ලක්ෂය ඔය උසවල් දෙකේම එකතුවට අනුරූප උසකට යනවා. ඊළඟට මේ පොයින්ට් එකේ තියෙන ලක්ෂය. මේ පොයින්ට් එකේ තියෙන ලක්ෂය. මේ පොයින්ට් එකේ තියෙන ලක්ෂය කළු තරංගයේ විසින් කොහෙටවත් ගෙනියන්නෙත් නැහැ. නිල් තරංගයේ විසින් කොහෙටවත් ගෙනියන්නෙත් නැහැ. එතකොට මේ ලක්ෂය මෙතනමයි තියෙන්නේ. මෙතන තියෙන ලක්ෂය තරංග දෙකෙන්ම මේ වගේ h උස බැගින් ගෙනියනවා. එතකොට අවසානයේදී මේ ලක්ෂය තියෙනවා 2h උසකින්. එතකොට අවසානයේදී අපට ලැබෙන තරංගයේ හැඩය වෙන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ තරංගයක් තමයි අපට අවසානයේදී ලැබෙන්නේ. උස 2h වෙච්ච. මම මේ තරංගයේ උස ගන්නවා h කියලා. උස 2h වෙච්ච කෙනෙක් තමයි ලැබෙන්නේ පරාවර්තනය වුණාට පස්සේ. ඊළඟට තියෙනවා තප්පර 4කදී මොකද වෙන්නේ කියලා. තප්පර 4කදී. 4 වෙනි තප්පරේදී මේ තරංගේ තිබිය යුතු තැන අඳින් බලන්න. 4 වෙනි තප්පරේදී මේ තරංගේ තිබිය යුතු තැන. 4 වෙනි තප්පරේදී මේ පොයින්ට් එක මෙතෙන්ට එනවා. මේ පොයින්ට් එක මෙතෙන්ට එනවා. එතකොට 4 වෙනි තප්පරේදී තියෙන්න ඕනේ මම තව මේ කොටස් වෙන් කළොත් එහෙම දෙකේ කැලි වලට දැන් මෙතනින් තමයි පරාවර්තනය සිද්ධ වෙන්නේ. එතනින් තමයි පරාවර්තනය සිද්ධ වෙන්නේ. මෙන්න මේ වගේ. තරංගේ තිබිය යුත්තේ උතන. හැබැයි මෙතනින් පරාවර්තනය සිද්ධ වෙනවා. මෙතනින් එහා ටික පරාවර්තනය වෙනවා. මෙතනින් එහා ටික පරාවර්තනය වුණාට පස්සේ මොකද වෙන්නේ? මේක හරියට කණ්ණාඩියක් තිබ්බා වගේ. මේ ටික සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහනවා. දැන් මේ උස h. මේ ටික සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහුණාට පස්සේ තරංගය හැඩය අඳුත් එහෙම අපි පරාවර්තනය වුණාට පස්සේ මූ මෙතෙන්ට යනවා. මෙතන ඉඳන් මෙහෙම. ඔය වගේ තරංගයක් තියෙනවා. එතකොට මේ ටික පරාවර්තනය වුණාට පස්සේ ඕගොල්ලන් මොකක් හරි අවුලක් තිබ්බොත් පෝස්ට් කරලා බලන්න ආයි කලින් ගිහිල්ලා. කළු පාටින් තියෙන්නේ normal තරංගය, නිල් පාටින් තියෙන පරාවර්තිත තරංගය. එතකොට දැන් මේක ගත්තොත් එහෙම මේ පොයින්ට් එක ගත්තොත් මේ පොයින්ට් එක කළු කෙනා විසින් මෙතන තියෙන්න ඕනේ පොයින්ට් එක කළු කෙනා විසින් දැන් මේකේ උස h නේ මේ පොයින්ට් එක කළු කෙනා විසින් h බෙදීම දෙකක් ගෙනියන උඩට නිල් කෙනත් එතන ඉන්නේ. එතකොට නිල් කෙනා විසිනුත් h බෙදීම දෙකක් ගෙනියන උඩට. එතකොට සමස්තයක් විදිහට මෙතන තියෙන පොයින්ට් එක h උසකට යනවා. මෙන්න මෙතෙන්ට යනවා. ඊළඟට මෙතන තියෙන පොයින්ට් එක. මෙතන තියෙන පොයින්ට් එක කළු කෙනා කොහෙවත් ගෙනියන්නේ නැහැ. හැබැයි පරාවර්තිත තරංගය කියන්නේ නිල් කෙනා. නිල් කෙනා මෙතෙන්ට ගෙනියනවා. එතකොට මේ පොයින්ට් එක උතන. මේ රේඛාව ඔය වගේ. ඊළඟට එතනින් එහාට කළු කට්ටිය මොනවත් කරන්නේ නැහැ. නිල් පරාවර්තිත තරංගය විතරයි තියෙන්නේ. එහෙනම් පරාවර්තිත තරංගයේ සිදු කරන විස්ථාපනය අධිස්ථාපනය වුණාට පස්සේ මේ තරංග හැඩයම ගන්නවා. ඒ කියන්නේ නිල් පාට තරංගයේ හැඩයම ගන්නවා මේ ටික. එතකොට අවසාන ප්‍රතිඵලය අපට ලැබෙන්නේ මේකේ අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ අපට මෙන්න මේ වගේ තරංගයක්. ඔන්න ඔය වගේ තරංගයක් තමයි අවසානයේදී ලැබෙන්නේ. මේ තරංගයේ ප්‍රවේගය තියෙන මෙහෙට. මොකද මේ පරාවර්තනය වෙලා යන තරංගයක්. එතකොට 4 වෙනි තප්පරේදී මෙයාගේ හැඩය මේක. මේ කොටස උස මේ මෘදු පරාවර්තනත් එක්ක තියෙන හොඳ ගාණක් කලේ මේ ගානේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ගාන පෝස් කරලා පොඩ්ඩක් විනාඩි 5ක් විතර පස්සට ගිහිල්ලා ආයෙත් මේ ගාන බලන්න. මේ වගේ ගණන් පොඩ්ඩක් තනියෙන් ඉඳලා හරි ප්‍රැක්ටිස් කරන්න. වටිනවා. බලන්න. ඊළඟට තියෙන ඩොප්ලර් ආචරණය ගාන. ඒ ගානේ කියනවා වාතයේ ධ්වනි ප්‍රවේගය 340ක් වන දිනක වාහනයක් 20ක 20 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් මිනිසෙකු දෙසට ගමන් කරයි.
වාහනයේ සංඛ්‍යාතය 680 හර්ට්ස් වන තරංගයක් නිකුත් කරයි. එවිට මිනිසා වෙත ළඟා වන තරංගයේ තරංග ආයාමය සහ මිනිසාට ඇසෙන තරංගයේ සංඛ්‍යාතය සොයයි. ඩොප්ලර් ආචරණය. ඕගලන්ට ඩොප්ලර් ආචරණය වල තියරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියන්න අපි වීඩියෝ එකක් කරලා දාන්නම් ඒකට. තියරි ටික පැහැදිලි වෙන විදියට. අපිට කියනවා වාතයේ ධ්වනි ප්‍රවේගය 340ක් වන දිනක. මම v කියලා ගන්නවා. වාතයේ ධ්වනි ප්‍රවේගය 340ක් වෙන දිනක වාහනයක් තියෙනවලු. ඒ වාහනේ යනවලු 20ක් ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්. 20ක් ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් මිනිස්සෙක් දෙසට. මෙයාගෙන් නිකුත් කරනවලු 680 හර්ට්ස් සංඛ්‍යාතයකින් ධ්වනි තරංගයක්. අපෙන් අහනවා මේ මිනිස්සයා වෙතට එන ඔය තරංගයේ තරංග ආයාමය ලැම්ඩා සහ මෙයාට ඇහෙන සංඛ්‍යාතය f dash. මේ මිනිස්සයාට ඇහෙන සංඛ්‍යාතය මොකක්ද කියලා අහනවා. මෙතන ඩොප්ලර් ආචරණය තියෙනවා. දැන් මෙතනට එන්න කලින් මම පොඩි ඔප්පු කිරීමක් කරලා පෙන්නන්නම් මෙතන. හරි අපි ගමු මෙහෙම. ධ්වනි ප්‍රභවයක් තියෙනවා. මම s කියලා නම් කරනවා. ඔය ධ්වනි ප්‍රභවය මේ ධ්වනි ප්‍රභවය වාතයේ ධ්වනි වේගයෙන් තරංග නිකුත් කරනවා. අපි හිතමු මෙයා තරංග නිකුත් කරන සංඛ්‍යාතය f නෝට්. තරංග හතරක කාලයක් මම ගන්නවා. තරංග හතරක මම කාලයක් ගන්නවා t කියලා. එතකොට t කාලයකට පස්සේ මෙයාගේ මේ වගේ තරංග කෑලි හතරක් ගිහින් තියෙනවා. මේ පැත්තට හතරක් ගිහින් තියෙනවා. මේ පැත්තට හතරක් ගිහිලා තියෙනවා. දැන් මම t කියලා කාලයක් ගත්තා. තරංග හතරක් නිකුත් කිරීමට. තරංග හතරක් නිකුත් කිරීමට ගත වන කාලය මම ගත්තා t කියලා. පොඩි දෙයක් මෙතන කරලා තියෙනවා. හරිද? එක යට t කියලා කියන්නේ දැන් තරංග හතරක් සඳහා කාලෙන් t කියලා කියන්නේ. එතකොට එක තරංගයක් සඳහා කාලය ගන්න පුළුවන් t බෙදීම හතර. t බෙදීම හතර තමයි එක තරංගයක් සඳහා කාලය. කියන්නේ මේ තියෙන්නේ මෙයාගේ ආවර්ත කාලය. එතකොට මේක අනිත් පැත්ත ගෙවුවට පස්සේ හතර බෙදීම t සමානයි සංඛ්‍යාතයක් වෙනවා. දැන් ඕක දැනට ඔළුවේ තියාගෙන ඉන්න. මේ තරංගය වාතයේ ධ්වනි ප්‍රවේගයෙන් යනවා මෙහෙට v. v කියලා වාතයේ ධ්වනි ප්‍රවේගයෙන් යනවා. දැන් මේ තියෙන මේ වස්තුව නිශ්චලව තියෙන අවස්ථාවක්. මේ වස්තුව නිශ්චලව තියෙන අවස්ථාවේ මේ තරංගයක තරංග ආයාමයේ ලැම්ඩා ගත්තොත් ඔය ලැම්ඩා මට ලියන්න පුළුවන් ඔය ලැම්ඩා සමානයි මේ තියෙන ප්‍රවේගය v බෙදීම මෙයාගේ සංඛ්‍යාතය f නෝට්. v බෙදීම f නෝට්. දැන් මම කරන්න යන දේ තමයි මේ වාහනයට දෙනවා අර දිශාවට ප්‍රවේගයක් u කියලා. එතකොට මෙයාට මම මේ පැත්තට u කියලා ප්‍රවේගයක් දුන්නාට පස්සේ මෙයා t කාලයකට පස්සේ මොකද කරන්නේ? යම් කිසි දුරක් ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට මට ලියන්න පුළුවන් මෙයා ආරම්භයේදී මෙතන ඉඳලා දැන් හිතන්න මෙයාගේ ප්‍රවේගය u. මෙයා t සමානයි බිඳුවේදී උතන ඉන්නවා. ඊළඟට t සමානයි t වෙද්දී මෙයා මේ වගේ තැනකට ගිහිල්ලා තියෙනවා. එයා සිදු කරපු විස්ථාපනය මොකක්ද? එයා සිදු කරපු විස්ථාපනය තමයි urxt. මොකද සමානයි ut නේ. එයා සිදු කරපු විස්ථාපනය තමයි urxt. හරි. දැන් බලමු මේ කොහොමද මේ වැඩේ කරන්න කියලා. දැන් ඔන්න මෙයා ආරම්භයේදී මෙතන ඉන්නවා. ඊළඟට t සමානයි බිඳුවේදී මෙතන ඉන්න කෙනාට මම අර දිශාවට u කියලා ප්‍රවේගයක් දෙනවා. හැබැයි මෙයා ඔය u ප්‍රවේගයෙන් ගියාට t කාලයක් තුලදී මෙයා විසින් තරංග හතරක් නිකුත් කරනවා. එතකොට මම යම්කිසි t කාලයකට පස්සේ මේක ගත්තොත් එහෙම t කාලයකට පසු මෙයා මෙතන ඉඳලා මේ වගේ පොයින්ට් එකකට ගිහිල්ලා තියෙනවා. මෙයාගෙන් පළවෙනියට නිකුත් වෙච්ච තරංගයේදී ආරම්භයේදී t සමානයි බිඳුවේදී නිකුත් වන තරංගය මේ තරංගය. ඒ තරංගය මෙයාගෙන් නිකුත් වුණාට පස්සේ මෙයාට කිසිම බලපෑමක් නැහැ. ඒ කියන්නේ මෙයාට u කියලා ප්‍රවේගයක් තිබ්බට මේ දිශාවට. මෙයාට u කියලා ප්‍රවේගයක් කොහෙට තිබ්බට මෙයාට අදාළ වෙන්නේ නැහැ මෙයාගේ ප්‍රවේගය. මොකෝ මෙයා t සමානයි බිඳුවේදී මේ වස්තුවෙන් නිකුත් වෙනවා. ඊට පස්සේ මොන වේගයෙන් කොහෙට ගියත් උට අදාළ නැහැ. ඒක නිසා මේ තරංගය මෙතන තියෙනවා. ඒතර මෙයත් එක්ක නිකුත් වෙච්ච අනිත් තරංගය මෙතන තියෙනවා.
දැන් මම සැලකුවේ t කාලයකට පස්සේනේ. මම සැලකුවේ t කියලා කාලයකට පස්සේනේ. එතකොට ওই t කියන කාලය තුලදී මෙයා තරංග පුඩු 4ක් නිකුත් කරලා තියෙනවනේ. එතකොට මේ තියෙන 4 මෙන්න මේ ඉඩ ප්‍රමාණය පැක් වෙලා තියෙන්න ඕනේ. එතකොට මෙතන ගත්තොත් එහෙම ඔය වගේ. මම හිතන්නේ ඔය වගේ පැක් වෙලා තියෙනවා. ඊළඟට මෙතන තියෙන 4 ඔය මේ තියෙන 4ට මේ ඉඩ ප්‍රමාණය පැක් වෙලා තියෙනවා. අපි ගත්තොත් ඔය වගේ. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ වස්තුව ආරම්භක පීඩියෙන් මම ගන්නම් මේ වගේ. මෙතන ඉඳන් මෙතෙන්ට ut කියලා දුරක් ගිහිල්ලා තියෙනවා. මේ වස්තුව ආරම්භක පීඩියමේ ඉඳලා මෙතෙන්ට ut කියලා දුරක් ගිහිල්ලා තියෙනවා. ඔය දුරක් යාම නිසා මේ තරංගවල තරංගායාමය අඩු වෙලා තියෙනවා. මේ තරංගවල තරංගායාමය වැඩි වෙලා තියෙනවා. මේගොල්ලන්ගේ තරංගායාමය වැඩි වෙලා තියෙනවා. හරිද? දැන් අපි ගත්තොත් එහෙම මම ගන්නවා මෙයාගේ තරංගායාමය λ1. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති තරංග හතරක් තියෙනවනේ. එතකොට මෙතන λ1 සහ මේ මෙතනත් λ1 කෙනෙක් ඉන්නවා. එතකොට λ1 ලා හතරක් ඉන්නවා. මේ තරංගය ආරම්භක පිහිටීමේ ඉඳන් ගිය දුර. කියන්නේ මේ තරංගය ආරම්භක පිහිටීමේ ඉඳන් ගිය දුර මෙන්න මේ දුර. ඒ දුර vt. ඒ දුර vt. මේ පොඩ පැහැදිලි වෙනකොට මෙහෙන් අඳින්න. මේ දුර ut. වස්තුව t කාලයකදී ගිය දුර ut. දැන් මේ තරංගායාමය මට ඕනේ කියලා හිතන්න. එතකොට මෙතන මේ λ1 ලා කීයක් තියනවද? 1යි 2යි 3යි 4ක් තියෙනවා. එතකොට මට ලියන්න පුළුවන් 4ක් λ1 සමානයි vt ඍණ ut. vt ඍණ ut. දැන් t කියලා කියන්නේ තරංග 4ක් නිකුත් වෙන්න ගතවන කාලය. මට මෙතනින් t පොදුයි කියලා එළියට ගන්න පුළුවන් 4ක් λ1 සමානයි v ඍණ u වාරයක් t. දැන් මම කරන්නේ මෙතෙන්දී λ1 කියන කෙනාව උක්ත කරගන්න. මට ලියන්න පුළුවන් λ1 සමානයි v ඍණ u වාරයක් t බෙදීම 4. v ඍණ u වාරයක් t බෙදීම 4. දැන් t බෙදීම 4 කියලා කියන්නේ මොකද්ද? මේ t බෙදීම 4 කියලා කියන්නේ මොකද්ද? 4 බෙදීම t කියන්නේ f0 නම් මේක අනිත් පැත්ත ගෙවුවට පස්සේ ඒ කියන්නේ t බෙදීම 4 කියලා කියන්නේ දැන් t බෙදීම 4 කියලා කියන්නේ ඒ කියන්නේ f0. ඒ කියන්නේ f0. ඒ කියන්නේ මේ ගතවන කාලය 4ෙන් බෙදුවම එක පුඩුවක් සඳහා කාලය එනවා. එක පුඩුවක් සඳහා කාලය කියලා කියන්නේ ආවර්ත කාලය. අපිට ආවර්ත කාලය කියන කෙනා ලියන්න පුළුවන් සංඛ්‍යාතයේ 1ට අගය විදියට. එතකොට මෙයාගේ සංඛ්‍යාතයේ 1ට අගය තමයි අර තියෙන්නේ. එතකොට මට මේ λ1 කියන කෙනා ලියන්න පුළුවන් λ1 සමානයි v ඍණ u බෙදීම f0. මොකද වෙලා තියෙන්නේ? මේ වාහනය මෙහෙට යෑම නිසා මෙයාගේ තරංගායාමය ආරම්භයේදී තිබ්බ තරංගායාමයේ v බෙදීම f0 නේ. v බෙදීම f0 වල ඉඳලා v ඍණ u බෙදීම f0 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට මේ තරංගායාමය මෙයාගේ අඩු වෙලා. ඊළඟට අපි ඊටු ටික මේ ලොකු තරංගායාමයේ මම ගන්නවා λ2 කියලා. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට λ2 කෙනෙක් ඉන්නවා, මෙතන ඉඳන් මෙතෙන්ට කෙනෙක් ඉන්නවා, මෙතෙන්ට තියෙනවා, මෙතෙන්ට තියෙනවා. එතකොට මේ ටික සම්පූර්ණයෙන්ම 4ක් λ2 වල ඉන්නවා. ඒ කියන්නේ λ2 මේ කට්ටිය 4ක් ඉන්නවා. එතකොට මේ ටික අතර දුර කීයද? මේ ටික අතර දුර කීයද? ආරම්භක පිහිටීමේ ඉඳලා, ඒ කියන්නේ ආරම්භක පිහිටීමේ ඉඳලා මෙන්න මෙතන තියෙන තරංගය v කියන මේ වාතයේ ධ්වනි ප්‍රවේගයෙන් t කාලයක් තුළ ගමන් කරලා තියෙනවා. එතකොට මෙතන ඉඳන් මේ තරංගයට තියෙන දුර ආරම්භක පිහිටීමේ ඉඳන් මේ තරංගයට තියෙන දුර vt. මේ නිල් පාට කඩිරේ ඉඳලා වස්තුව තියෙන තැනට එමන් නැත්නම් ප්‍රභවයේ තියෙන තැනට දුර ut. ප්‍රභවයේ තියෙන තැනට දුර ut. එතකොට මෙන්න මේ දුර කොච්චරද? ut ධන vt. මේ vt කියන දුර ධන ut. එතකොට මේ 4ක් λ2 කියන කට්ටිය මේ දුරවල් දෙක එකතුවට සමාන වෙනවා. ඒතර මම මේක පැත්තක ලියන්නම් අතන. මොකද ඕගලන්ට පේන්නේ නැති වෙන්න පුළුවන්. එතන ලියන්නම්. මට ලියන්න පුළුවන් 4ක් λ2 සමානයි vt ධන ut. එතකොට 4ක් λ2 සමානයි vt ධන ut. මම මේක 4ෙන් බෙදනවා t පොදු එළියට ගන්නවා. λ2 කියන කෙනා සමානයි v ධන u වාරක් t බෙදීම 4. t බෙදීම 4 කියන්නේ 1ට λ2 සමානයි v ධන u බෙදීම f0. මේ ඩොප්ලර් ආචරණයේ සෑහෙන වැදගත් පාඩයක් කළේ ඕගලන්ට. ප්‍රභවයක් චලනය වෙද්දී
වෙනස් වෙන්නේ තරංග ආයාමය. මේ තියෙන ප්‍රභවයේ චලනය වෙද්දී වැඩි වෙන තරංග ආයාමය. මේ වැඩි වෙන එක. මේ තියෙන අඩු වෙන තරංග ආයාමය. බලන්න මේ තියෙන ප්‍රභවය අරහෙට ගියොත් එහෙම මේ පැත්තේ තියෙන තරංග අතර තරංග ආයාමය අඩු වෙනවා. මේ තියෙන ප්‍රභවය අරහෙට ගියොත්, කියන්නේ අර පැත්තට ගියොත් මේ පැත්තේ තරංග ආයාම වැඩි වෙනවා. එතකොට ওই වැඩි වෙන තරංග ආයාම වල අගය මට ගන්න පුළුවන් ප්‍රවේග දෙකේ එකතුව බෙදීම සංඛ්‍යාතය. අඩු වෙන තරංග ආයාමයේ අගය ගන්න පුළුවන් ප්‍රවේග දෙකේ වෙනස බෙදීම සංඛ්‍යාතය. මේ ටික පටස් ගාලා පොඩි නෝට් එකක් දාගන්න. ඊට පස්සේ අපි මේ ගානට එමු. පටස් ගාලා නෝට් එකක් දාගන්න. හරි. දැන් අපි ගානට එමු. හරි. දැන් මේ වස්තුව මේ මිනිස්සයා වෙතට නෙන්නේ. ඒතකොට මේ වස්තුව මිනිස්සයා වෙතට එනවා නම් මෙයාගේ ඉස්සරහා මේ හැදෙන තරංගායාම අඩු වෙලා තියෙනවා. මොකෝ මේ පැත්තට මෙයා එන්නේ. මේ ප්‍රභවය මිනිස්සයා වෙතට එන්නේ. එතකොට මේ මිනිස්සයාට දැනෙන තරංගායාමය λ1 දැනෙන තරංගායාමය සමානයි මේ ප්‍රවේග දෙකේ වෙනස 340 අර v ඍණ u 340 ඍණ 20 බෙදීම මෙයාගේ ඇත්ත සංඛ්‍යාතය. ඇත්ත සංඛ්‍යාතය 680. එතකොට මට එනවා 320 බෙදීම 680. මේ කියන්නේ වාහනයක් ප්‍රවේගයෙන් මිනිසෙකු දෙසට ගමන් කරනවා. මිනිස්සයා දෙසට යනකොට එයාගේ තරංග ආයාමය අඩු වෙනවා. වාහනේ සංඛ්‍යාතය 680ක් හර්ට්ස් නම් කරයි මෙවිට මිනිසා වෙත ළඟා වන තරංගයේ තරංග ආයාමය සහ මිනිසාට ඇසෙන තරංගයේ සංඛ්‍යාතය ශක්තිය. හරි. එතකොට මීටර මෙච්චර ප්‍රමාණයක්. මේක සුළු කරන්න ගියොත් එහෙම 4 ඒවා 8යි 4 ඒවා 17යි මීටර. තරංග ආයාමය ඕක. එතකොට මේ මිනිස්යාට දැනෙන තරංග ආයාමය ඕක. මෙතන ඉන්න මිනිස්යාට දැනෙන තරංග ආයාමය ඕක. මෙයාගේ ඇත්ත තරංග ආයාමය මේක නෙමෙයි හොදේ. මෙයාගේ ඇත්ත තරංග ආයාමය මේක නෙමෙයි. මෙයාගේ ඇත්ත තරංග ආයාමය කියලා කියන්නේ මේ වාහනය නිශ්චල නම් වාහනේ නිශ්චල නම් තරංග ආයාමය ලැම්ඩා නෝට් කියලා දැම්මොත් ඒක සමාන වෙනවා 340 බෙදීම 680ට. ඒ කියන්නේ v බෙදීම f ට සමානයි 0.5 මීටර. මීටර 0.5ක තරංග ආයාමයක් තියෙන කෙනෙක්. හැබැයි මේක මෙහෙට චලනය වීම නිසා මේ පැත්තේ තියෙන තරංග ආයාම අඩු වෙනවා මෙන්න මේක බවට. එතකොට මේක මේ තේරුම් ගන්න මේකට වඩා අඩු වගයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ තියෙන මිනිස්සයාට දැනෙන තරංග ආයාමය. එහෙම නැත්නම් මිනිස්සයා වෙතට එන තරංගයේ තරංග ආයාමය. දැන් මේ මිනිස්සයාට ඇහෙන සංඛ්‍යාතය. මිනිස්සයාට ඇහෙන සංඛ්‍යාතය සමානයි මිනිස්සයා වෙතට එන ධ්වනියේ ප්‍රවේගයට. මිනිස්සයා වෙතට එන ධ්වනියේ ප්‍රවේගය කියන්නේ 340 බෙදීම මිනිස්සයාට දැනෙන තරංග ආයාමය. මිනිස්සයාට දැනෙන තරංග ආයාමය මේක. 8 බෙදීම 17. ඒතර අවසානයේදී මෙයාට දැනෙන සංඛ්‍යාතය මට ලියන්න පුළුවන්. 340 වැඩි කිරීම 17 බෙදීම 8යි. අපි මේක සුළු කරලා ගත්තොත් එහෙම බලමු සුළු කරලා. 340 වැඩි කිරීම 17 බෙදීම 8. එතකොට මෙයාට මේක ඇහෙනවා 722.5ක සංඛ්‍යාතයකින්. 722.5යි. එතකොට මේකේ අවසාන උත්තරය වෙන්න ඕනේ 722.5යි. මේ තියෙන මෙයාට ඇහෙන සංඛ්‍යාතය. මේ තියෙන්නේ මෙයාට දැනෙන තරංග ආයාමය. ඩොප්ලර් චලනයේ ගානක් මේක ලියගන්න. ඊළඟ ගානේ තියෙන්නේ කම්බියක තරංග ප්‍රවේගය සම්බන්ධයෙන් තියෙන ගානක්. ඒක කියනවා යම් මාපාංක 4 වැඩි කිරීම 10 11ක් වූ ද්‍රව්‍යකින් සාදන ලද අරය මිලිමීටර් එකක කම්බියක් නිව්ටන් 30ක ආතතියකට භාජනය කර ඇත. කම්බියක් තියෙනවලු එයාගේ ආතතිය නිව්ටන් 30යි. එයාගේ අරය මිලිමීටර් 1යි. කම්බිය දිගේ අන්වායම තරංග ප්‍රවේගය තීරයක් තරංග ප්‍රවේගයට දරන අනුපාතය සොයන්න. අන්වායම තරංග ප්‍රවේගය තීරයක් තරංග ප්‍රවේගයට දරන අනුපාතය තමයි අහන්නේ. ඕගලන්ට මොකක් හරි ගානක අවුලක් තිබ්බොත් එහෙම ඕගලන්ට අපි පැය 6ක වෙලාවක් දීලා තියෙනවා. ඒතකොට ওই පැය 6ක වෙලාව තුල පැයකමාර වීඩියෝ එක සෑහෙන වෙලා බලන්න පුළුවන්.
එතකොට මේක පෝස් කරලා ආයි කලින් ගන්නට ගිහිල්ලා මොකක් කරේ අවුලක් තියෙනවා නම් ඒක බලලා ඊළඟ ගන්නට එන්න. එම කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම ඕගලන්ට මොකක් කරේ මේක රිපීට් ක්ලාස් එක දවසේ නම් ඕගලන්ට මේක ඉවර කරගන්න බැරි වුණොත් එහෙම අපිට මැසේජ් එකක් දාලා කියන්න අපි ඒකට මොකක් කරේ ඕගලන්ට සපෝට් එකක් දෙන්න බලන්න. පේපර් එක ඉවර කරන්න. හරිද? ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. ඊළඟට කියනවා තන්තුවක් තියෙනවා. එහෙම නැත්නම් ද්‍රව්‍යකින් සාදව කම්බියක් තියෙනවා. ඒ කම්බියේ යම් මාපාංකය දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 11යි. නිව්ටන් නෙම්රින. ඊළඟට මෙයාගේ අරය දීලා තියෙනවා. අරය සමාන 1 මිලිමීටර. මෙයාගේ ආතතිය දීලා තියෙනවා 30යි නිව්ටන්. ආතතිය දීලා තියෙනවා 30යි නිව්ටන්. මේ ගාණ කියලා තියෙනවා 5 සමානයි 3 ලෙස ගන්න. කියන්නේ 5 කියන කෙනා සමානයි 3 විදියට ගන්න කියලා දීලා තියෙනවා ගාණ. හරිද? අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ අන්වායාම තරංග ප්‍රවේගය තීර්යක් තරංග ප්‍රවේගයට දරන අනුපාතය. තීර්යක් තරංග ප්‍රවේගයට ට එන කෙනා යටද? මට ලියන්න පුළුවන්. අන්වායාම තරංග ප්‍රවේගය මම දන්නවා v1 කියලා. කම්බියක අන්වායාම තරංග ප්‍රවේගය අපිට ලියන්න පුළුවන් මෙහෙම. අන්වායාම තරංග ප්‍රවේගය සමානයි. එයාගේ යම් මාපාංකය බෙදීම එයාගේ ඝනත්වය. ඊළඟට තීරක තරංග ප්‍රවේගය. තීරක තරංග ප්‍රවේගය v2 නම් ඒක මට ලියන්න පුළුවන්. එයාගේ ආතතිය බෙදීම මේ මොකක්ද? මේ තියෙන්නේ මෙයාගේ ඒකක දිගක ස්කන්ධය. ඒකක දිගක ස්කන්ධය. අපෙන් මේ කියන්නේ අන්වායාම තරංග ප්‍රවේගය තීරක තරංග ප්‍රවේගයට දරන අනුපාතය. ට එන කෙනා යටට. එතකොට අපෙන් අහන්නේ v1 බෙදීම v2. v1 බෙදීම v2. ඔයගොල්ලෝ තරංග පාඩම කළා නම් දන්නවා ඇති ඒකක දිගක ස්කන්ධය කියන කෙනා. දැන් මම මේ වගේ කම්බියක් ගත්තොත් එහෙම මේ කම්බියක මීටර එකක් මම සැලකුවොත් ඔය මීටර එකේ තියෙන ස්කන්ධය මම ගන්නවා m කියලා. දැන් ඒකනේ මෙතන කියන්නේ මීටර එකක ස්කන්ධය. මෙයාගේ වර්ගඵලය මම ගත්තොත් a කියලා. මෙයාගේ වර්ගඵලය මම a කියලා ගත්තොත් මෙයාගේ පරිමාව මට ලියන්න පුළුවන් පරිමාව සමානයි a වැඩි කිරීම 1. පරිමාව සමානයි a වැඩි කිරීම 1. එතකොට මේ තියෙන පරිමාව මම ඝනත්වයෙන් වැඩි කරොත් මොකක්ද වෙන්නේ? පරිමාව ඝනත්වයෙන් වැඩි කරොත් තියෙන පැහැදිලිවම ස්කන්ධය. එහෙනම් මේ මීටර එකක ස්කන්ධය මට ලියන්න පුළුවන් වර්ගඵලයේ වාරයක් ඝනත්වය කියලා. මේ තියෙන්නේ ρv. ρ කියලා කියන ඝනත්වය වැඩි කිරීම පරිමාව. මීටර එකක දිගක් ගත්තා. මීටර එකක දිග කම්බි කැල්ලක් ගත්තා. ඒ කම්බි කැල්ලේ ස්කන්ධය m ලුවේ. ඒකක දිගක ස්කන්ධය. එතකොට මේ කම්බි කැල්ලේ ස්කන්ධය m. මම ගන්නවා මේ කම්බි කැල්ලේ වර්ගඵලය a. එහෙනම් මේ වර්ගඵලය මීටර එකකින් වැඩි කළාට පස්සේ යාගේ පරිමාව වෙනවනේ. ඒ ආපු පරිමාව ඝනත්වයෙන් වැඩි කළා. එතකොට පරිමාව ඝනත්වයෙන් වැඩි කළාට පස්සේ මට එනවා ඒකක දිගක ස්කන්ධය. එතකොට මේ සිම්පල් m වෙනකොට මට මෙතන රිප්ලේස් කරන්න පුළුවන් t බෙදීම a රු. යමුද? දැන් අපෙන් අහන්නේ v1 බෙදීම v2 නේ. මේ යෙදීම තේරුම් නැත්තම් පෝස් කළා චුට්ටක් පිටිපස්සට ගියා මම කරන විදිහ බලාගත්තා කොලයක් ගත්තා ඒක ලියලා පොඩ්ඩක් try කරන්න. try කරලා බලන්න මේ කරපු විදිහට ඔප්පු කළේ කොහොමද කියලා. මේ ඔප්පු කිරීම උරු වෙනවද? මම මේව හදාගෙන ගියාට ඕගලන්ට මේව මිස් වෙන්නේ නැහැ. පෝස් කරලා බලන්න පුළුවන්. එතකොට v1 බෙදීම v2 අනුපාතය. v1 කියලා කියන්නේ මේක, v2 කියලා කියන්නේ මේක. ඔය දෙක බෙදුවට පස්සේ යම් මාපාංකයේ බෙදීම ඝනත්වය බෙදීම ආතතිය බෙදීම මම මේ ආදේශය දාන්නේ වර්ගඵලය වාරයක් ඝනත්වය. මේ දෙක මට තවදුරටත් සුළු කරන්න පුළුවන්. මේ වගේ බෙදීම් සුළු කරන එක පොඩ්ඩක් ඉගෙන ගන්න. දැන් කෙමිස්ට්‍රි කරන කට්ටියටත් ඔය බෙදීම් තියෙනවා, ෆිසික්ස් වල යෙදීම් වල මේ වගේ දේවල් තියෙනවා. ඒක නිසා මේ වගේ දේවල් වලට ලොකු වෙලාවක් වැය කරන්න එපා. y බෙදීම t a රෝ කියන්නේ මූව් වෙන උඩට y ගින්ද ප්‍රෝ යනවා යටට. මොකද වෙන්නේ රෝට රෝ කපල යනවා. එතකොට අවසාන ප්‍රතිඵලය මොකක්ද දෙන්නේ? v1 බෙදීම v2 කියන අනුපාතය සමාන වෙනවා y වාරයක් a බෙදීම t ට. දැන් මේ ඔක්කොම අපිට දීලානේ තියෙන්නේ. මේ හැම දෙයකම අගයන් අපිට දීලා තියෙනවා. දැන් දින ආදේශය. y කියලා කියන්නේ 4 වැඩි කිරීම 10 11. 4 වැඩි කිරීම 10 11. මම මේක වෙන පාටකින් ලියන්නම් පැහැදිලිද? 4 වැඩි කිරීම 10 11. ඊළඟට මෙයාගේ වර්ගඵලය දීලා තියෙන්නේ. වර්ගඵලය දීලා නැහැ අරය දීලා තියෙන්නේ. එතකොට මට වර්ගඵලය ගන්න පුළුවන්. වර්ගඵලය සමානයි 5r වර්ගය.
ෆයි කියලා කියන්නේ 3යි. r කියලා කියන්නේ මොකද්ද? අරය තියෙන මිලිමීටර් වලින්. දැන් අපි අරකට ආදේශ කරන්න ඕනේ සම්මත ඒකක වලින්. එහෙනම් මිලිමීටර් කියන කෙනා ලියා ගන්න පුළුවන් 10 ඍණ 3යි මීටර. ඒතර මේකේ වර්ගය ගත්තොත් එහෙම 3 වැඩි කිරීම 10 ඍණ 6යි වර්ග මීටර. ඒක 3 වැඩි කිරීම 10 ඍණ 6 තමයි මෙතෙන් ආදේශ කරන්න ඕනේ. වැඩි කිරීම 3 වැඩි කිරීම 10 ඍණ 6. වර්ගමූලය යට තියෙනවා ආතතිය. ආතතිය කීයද? නිව්ටන් 30යි. ආතතිය නිව්ටන් 30යි. එතන මොකද වෙන්නේ? සුළු වෙනවා. 3ට 3 ගැටෙනවා. මෙතන 10ක් තියෙනවා. මෙතන 10 11ක් තියෙනවා. ඒකට කැපිලා ගියාම 10 10ක් වෙනවා මේක. මේ 10 10 මෙතන 10 ඍණ 6ක් තියෙනවා. එතකොට 10 4ක් වෙනවා. එතකොට මෙතන මට අනුපාතය ලියන්න පුළුවන්. මේ බිඳුවට මෙතන එකක් කැපුණ මේක 10ක් වෙනවා. මේ 10 10යි ඍණ 6යි කැපුණාට පස්සේ 4ක් වෙනවා. 10 4යි. එතකොට මෙතන වර්ගමූලය මට ලියන්න පුළුවන් v1 බෙදීම v2 සමානයි වර්ගමූලය ඇතුලේ 4 වැඩි කිරීම 10 4. ඕක තමයි 4 වැඩි කිරීම 10 4. ඉතින් අවසාන ප්‍රතිඵලය මොකක්ද? v1 බෙදීම v2 සමානයි 2 වැඩි කිරීම 10 2. ප්‍රවේග දෙකක අනුපාතයක් නිසා මේකේ ඒකක නැහැ. මේක නිකම්ම අගයක් විතරයි. සුළු කිරීම බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන්. මේක ලියා ගන්න. ඊළඟ ගානේ තියෙන්නේ පැත්තක දිග සෙන්ටිමීටර් 21ක් වූ වර්තනාංකය 1.5ක් වූ වීදුරු ඝනකයක කුඩා වායු බුබුලක් සිර වී ඇත. එක් පැත්තකින් බැලුව විට, ඒ කියන්නේ එක පැත්තකින් බැලුවට පස්සේ එම පැත්තේ සිට සෙන්ටිමීටර් 10ක දුරින් පෙනුනි. ඒ කියන්නේ අර වායු බුබුල සෙන්ටිමීටර් 10ක දුරින් පෙනිලා තියෙනවා. ඝනකයේ විරුද්ධ පැත්තෙන් බැලුව විට වායු බුබුල කොපමණ ගැඹුරකින් පෙනේද? කොපමණ දුරකින් පෙනේද කියලා අහන්නේ. අපිට කියනවා තියනවලු වීදුරු වලින් හදපු ඝනකයක්. ඔය ඝනකයේ පැත්තක දිග 21යි සෙන්ටිමීටර. 21යි සෙන්ටිමීටර. මේ ඝනකයේ යම් කිසි තැනක වායු බුබුලක් හිර වෙලා තියෙනවා. ඔය ඝනකයේ යම් කිසි තැනක වායු බුබුලක් හිර වෙලා තියෙනවා. මේ වායු බුබුල තියෙන තැනට මම දානවා උස h. කැපිටල් H. දැන් මේක දිහා මිනිස්සෙක් උඩින් බැලුවම එයාට පේන්නේ මේ වායු බුබුල සෙන්ටිමීටර් 10කින් තියනවා වගේලු. එයාට පේන්නේ මේක සෙන්ටිමීටර් 10කින් තියනවා වගේලු. ඉතින් මේ මාධ්‍යයේ සත්‍ය ගැඹුර h, මෙයාට පේන දෘශ්‍ය ගැඹුර 10යි. ඉතින් අපි දන්නවනේ සමීකරණේ සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමානයි වර්තනාංකය. මෙයාගේ වර්තනාංකය අපිට දීලා තියෙනවා 1.5. එතකොට බෙදීම 10 සමාන 1.5 කියන එක නම් මට ලියන්න පුළුවන්. මේක 10න් වැඩි වෙනවා. සරලයි මේක මෙතෙන් යනකොට 10න් වැඩි වෙනවා. එතකොට h සමානයි 15 සෙන්ටිමීටර. 15 සෙන්ටිමීටර. එතකොට ඇත්තටම මේ වායු බුබුල තියෙන්නේ මොන වගේද? ඝනකයේ තියෙනවා. ওই ඝනකයේ ඉඳලා සෙන්ටිමීටර 15ක දුරින් තමයි මේ වායු බුබුල ඉර වෙලා තියෙන්නේ. සෙන්ටිමීටර 15ක දුරින්. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මෙයාගේ විරුද්ධ පැත්තෙන් ඉඳන් බැලුවොත් මේක කොච්චර දුරකින්ද පේන්නේ කියලා අහන්නේ. දැන් මම බලනවා මෙතන ඉඳන්. මම මෙතන ඉඳන් බැලුවම මේ වායු බුබුලට තියෙන සත්‍ය දුර මොකද්ද? මේ වායු බුබුලට තියෙන සත්‍ය දුර දැන් මේක 21යි. 21කින් 15 ගියාට පස්සේ මෙතන සත්‍ය දුර 6යි. සත්‍ය දුර 6යි. මගෙන් අහන්නේ කොච්චර දුරකින්ද මේක පේන්නේ කියලා. කොච්චර දුරකින්ද පේන්නේ කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ අතරමැද තැනකනේ පේන්න ඕනේ. ඔන්න ඔය රතු පාට මෙන්න මේ වගේ තැනකින් පේන්න ඕනේ. මේක අපහැදිලිද මම පොඩ්ඩක් ආයෙත් දින්නම් මේක. මෙතන ඉඳන් 15ක දුරක් තියෙනවා. එතන 21යි. එතකොට පල්ලෙහා පැත්තෙන් නම් බලනකොට මෙතන 6යි. පල්ලෙහා පැත්තෙන් නම් බලනකොට 6යි. දැන් අපි බලන්නේ පල්ලෙහා පැත්තෙන් ඉඳන්.
අපෙන් අහන්නේ මෙතන ඉඳන් බලනකොට කොච්චර ගැඹුරකින්ද මේක පේන්නේ කියලා. එතකොට මෙතන ඉඳන් බලනකොට මුට පේන්නේ ඔක මේ වගේ පොට් එක. මෙයාට පේන උසමල් ලියනවා එහෙම නැත්නම් ගැඹුරමල් ලියනවා සිම්පල් h කියලා. සිම්පල් h තමයි අපෙන් අහන්නේ. ඉතින් මෙතෙන්ට සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමානයි වර්තනාංකය. මම ලියුවොත් සත්‍ය ගැඹුර පැහැදිලි 6යි. බෙදීම දෘශ්‍ය ගැඹුර h සමානයි වර්තනාංකය 1.5. h සමානයි 6 බෙදීම 1.5. පැහැදිලි 4 සෙන්ටිමීටර. අවසාන ප්‍රතිපලය. මේක නැති දෙයක් නැහැ නේ සරල ගානක්. බලන්න. හරි ඊළඟ ගාන නියම ගානක්. වර්තනාංක 1.5ක් වන A නම් මාධ්‍යක ඇති වර්තනාංක 1.3ක් වූ ද්‍රව්‍යකින් සෑදූ උත්තර කාශයක නාභි දුර සෙන්ටිමීටර් 2යි. එම කාචයේ සිට සෙන්ටිමීටර් 5ක දුරින් A කියන මාධ්‍යයේ තියෙන වස්තුවක අවසාන ප්‍රතිබිම්බය තැන්වෙන්නේ කොහෙද කියලා අහනවා. මේක හොඳ ගාන. දැන් අපිට කියනවා මාධ්‍යයක් තියෙනවලු මේ මාධ්‍ය වර්තනාංක 1.5යි. මේ මාධ්‍ය වර්තනාංක 1.5යි. මේ මාධ්‍ය ඇතුලේ තියෙනවලු උත්තර කාචය. උත්තර කාචයක් තියෙනවා. මේ උත්තර කාචය හදලා තියෙන ද්‍රව්‍ය වර්තනාංක 1.3යි. 1.3යි. කවුද මෙතන ගාහනතර කවුද විරල? වර්තනාංකය අඩු කෙනා විරලයි. එතකොට මේ කාචය හදලා තියෙන කෙනා විරලයි. මාධ්‍ය ගහනයි. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන කාච මොන වගේද? අපි බලන්නේ වාතයේ ඉඳලා. එතකොට වාතය හැමතිස්සෙම විරලයි. වීදුර වලින් වගේ තමයි අපි පාවිච්චි කරන කාච හදලා තියෙන්නේ. එතකොට කාචය ගහනයි. එතකොට දැන් මේ වගේ කෙනෙක් ගත්තොත් එහෙම නිකන් උදාහරණයක් විදියට මේ වගේ උත්තර කාචයක් දැන් මේ වගේ උත්තර කාචයක් ගත්තොත් එහෙම මේකෙන් වෙන්නේ අபிසරණය නෙමෙයි මේකෙන් වෙන්නේ අපසරණය. එතකොට ගහන මාධ්‍යක තියෙන විරල උත්තර කාචයක් ගත්තොත් එහෙම එයා හැසිරෙන්නේ අවතල කාචයක් වගේ. මේක පිළිගන්න පුළුවන් දෙයක්ද? මේක ඕගලන්ට කලින් හම්බෙලා නැතුව ඇති. ඒක නිසා මේ කියන තියරි හොඳට ඔලුවට දාගන්න. මේක කළා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දෙයක්. ඕගොල්ලෝ මතක තියාගන්න. ගහනතර මාධ්‍යක තියෙන විරල කාචයක්. ගහනතර මාධ්‍යක තියෙන විරල කාචයක් හැසිරෙන්නේ අනිත් විදිහට. දැන් අපි සාමාන්‍යයෙන් කාචයක් ගත්තොත් එහෙම මේ උත්තර කාචය ගත්තොත් එහෙම අපි හිතන්නේ ඕක අபிසාරී කාචයක් කියලා. ඒ කියන්නේ එක තැනකට ફોකස් වෙන්න. හැබැයි මේකේ තියෙන්නේ අනිත් පැත්ත මාරු වෙලා. මොකද මෙතන අපි බලන මාධ්‍ය ගහනතරයි. කාචය විරලයි. කාචය විරලයි. එතකොට මේ උත්තර කාචය හැසිරෙන්නේ අවතල කාචයක් විදිහට. මේ උත්තර කාචය හැසිරෙන්නේ මේ අවතල කාචයක් විදිහට. අපි ඒතර කාච සූත්‍රය යොදන්න ඕනේ මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙලා. මෙයාගේ කිරණ සටහන අඳින්න ඕනේ මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙලා. කිරණ සටහන අඳින්න ඕනේ මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙලා. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න. ගහනතර මාධ්‍යක තියෙන විරල මාධ්‍යකින් හදපු උත්තර කාචයක් තිබ්බොත් එයාගේ හැසිරීම අවතල කෙනෙක් වගේ. ගහනතර මාධ්‍යක තියෙන විරල මාධ්‍යකින් හදපු අවතල කාචයක් තිබ්බොත්, ඒ කියන්නේ අවතල මෙන්න මේ හැඩේ කාචයක් තිබ්බොත් එයා හැසිරෙන්නේ අபிසාරී කාචයක් වගේ. ඒ කියන්නේ සාමාන්‍ය උත්තර කාචයක් වගේ. එතකොට මෙයා හැසිරෙන්නේ මොකක් වගේද? අපසාරී කාචයක් වගේ. අපසාරී. දැන් අපිට කියනවා මෙයාගේ මේ නාභි දුර සෙන්ටිමීටර් 2යි. නාභි දුර සෙන්ටිමීටර් 2යි. මෙයාගේ ඉඳලා සෙන්ටිමීටර් 5ක දුරින් වස්තුවක් තියෙනවා. මෙයාගේ ඉඳලා සෙන්ටිමීටර් 5ක දුරින් වස්තුවක් තියෙනවා. 5යි c. දැන් කොහොමද මේකට අපි කිරණ සටහන දෙන්නේ? සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 4යි. සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 4යි. දැන් මං කිව්වා මේක උත්තල කාචයක් විදිහට පෙනුනට මේකෙන් කරන්නේ අවතල කාචයක් කරන වැඩේ. මොකද හේතුව මෙයා තියෙන්නේ ගහන මාධ්‍යක කාචේ විරලයි. කාචේ විරලයි. විරල මාධ්‍යයක් හදපු කාචයක් තියෙනවා. එතකොට දැන් මෙයාගේ මේ සමාන්තර වෙන කිරණේ මොකද වෙන්නේ? සමාන්තර වෙන කිරණේ මේ නාභියට නාභිගත වෙන්නේ නැහැ. ඒක මේ නාභියේ ඉඳලා යනවා වගේ මෙහෙට යනවා.
මේ නාභියේ ඉඳලා එනවා වගේ හරියට යනවා. හරියට යනවා. දැන් අපිට ඕක විතරක් මදිනේ. අවසාන ප්‍රතිඵලය ගන්න. අනිත් කිරණය ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය. ඒක කොහොම ප්‍රශ්නයක් නෑ ඒක යනවා. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය යනවා. එතකොට අවසානයේදී ප්‍රතිබිම්බය තැනෙන්නේ මොන වගේ තරකද? අවසානයේදී ප්‍රතිබිම්බය තැනෙන්නේ මේ වගේ තැනක. ප්‍රතිබිම්බය. අවසාන ප්‍රතිබිම්බය තැනෙන්නේ මේ වගේ තැනක. එතකොට මෙයාගේ ආලෝකය එන දිශාව මේක. මේ දිශාවට මනින දේවල් කාච සූත්‍රයේදී ඍණ. කාච සූත්‍රයේදී ඍණ. මම මේකට කාච සූත්‍රය දැම්මොත් එහෙම මේකට කාච සූත්‍රය දැම්මොත් එහෙම එකයට F සමාන එකයට V ඍණ එකයට U. හරි. දැන් උත්තල කාචය දැන් අපි කතා කරන උත්තල කාචයක නාභිදුර අපි ආදේශ කරන්නේ ඍණ විදිහටනේ. ඒකට හේතුව තමයි යාගේ නාභිදුර තියෙන්නේ මෙතන. ඵලදායී නාභිය තියෙන්නේ මෙතන. මොකද මෙහෙම සමාන්තරව කිරණයක් ආවොත් මේ නාභිය හරහා තමයි යන්නේ. හැබැයි මෙතෙන්දී ඵලදායී නාභිය උනේ කවුද? මෙන්න මේක. මේක තමයි ඵලදායී නාභිය උනේ. ආලෝකය එන්නේ මේ පැත්තේ ඉඳලා. කාචයේ ඉඳලා නාභියට මනින දුර මනින්නේ මෙතන. මෙන්න ওই දිශාවට තමයි මනින්නේ. එතකොට කාචයේ ඉඳලා නාභියට මනින දුර මේ දිශාවට මනිනවා. ඒ කියන්නේ මෙතෙන්දී නාභි දුර ධන. තේරුම් ගන්න මූ තනිකර අවතල කාචයක් වගේ. මුගේ හැසිරීම අවතල කාචයක් වගේ. එතකොට නාභි දුර ධන. 1යට 2. සමානයි. v දන්නේ නැහැ. v කියලා කියන්නේ ප්‍රතිබිම්බ දුර. ප්‍රතිබිම්බයක් තියෙන මේ පැත්ත නිසා උත් ධන. ඊළඟට වස්තු දුර. වස්තුව තියෙන්නේ මේ පැත්තේ. ආලෝකය යන්නේ මෙහෙට ඊට විරුද්ධ පැත්තේ තමයි වස්තුව තියෙන්නේ. එහෙනම් වස්තු දුරක් ධන. ඍණ 1යට 5. 1යට ධන 5. පැහැදිලි මෙයා මේ පැත්තට එනවා. 1යට v සමානයි 1යට 2 ධන 1යට 5. පොදු හරයක් ගන්නවා. 1යට v සමානයි 5 ධන 2 ධන 10. මට එනවා v සමානයි 10 බෙදීම 7 සෙන්ටිමීටර. ඒතකොට අවසානයේදී ප්‍රතිබිම්බය දැනෙන්නේ මෙන්න මේ වගේ කාචයේ ඉඳලා එතන කාචය ගත්තොත් එහෙම කාචයේ ඉඳලා 10 බෙදීම 7ක දුරේ. අවසාන ප්‍රතිබිම්බය දැනෙන්නේ කාචයේ ඉඳලා 10 බෙදීම 7ක දුරේ. ඕගොල්ලෝ මේකේ ඉගෙන ගන්න ඕනේ සහ මතක තියා ගන්න ඕනේ වැදගත්ම දේ තමයි අපි ගහනතර මාධ්‍යයක් ගත්තොත් එහෙම. අපි මොකක් හරි ගහනතර මාධ්‍යයක් ගත්තොත් එහෙම ගහනතර මාධ්‍යයක් තුල තියෙන විරල ද්‍රව්‍යයකින් හදපු උත්තර කාචයක් හැසිරෙන්නේ සාමාන්‍ය අවතල කාචයක් විදියට. ගහනතර මාධ්‍යයේ තියෙන විරල ද්‍රව්‍යයෙන් හදපු අවතල කාචයක් හැසිරෙන්නේ සාමාන්‍ය උත්තර කාචයක් විදියට. හැසිරීම වෙනස් වෙනවා. හරි. මේක ලියාගන්න බලන්න. මේක මොනවාරි ප්‍රශ්න තියෙනවා අහන්න. ඊළඟට කියනවා මේ රූපේ පෙන්වා ඇත්තේ උත්තල කාචයක වස්තු දුර u සහ තාත්වික ප්‍රතිබිම්බ දුර. අතක තියාගෙන තාත්වික ප්‍රතිබිම්බ දුර. එතකොට උත්තල කාචයක තාත්වික ප්‍රතිබිම්බය හදන්නේ කාචය මෙතන නම් වස්තුව අනිත් පැත්තේ නම් ප්‍රතිබිම්බය මේ පැත්තේ. කාචය මැද්දේ නම් වස්තුව මේ පැත්තේ නම් ප්‍රතිබිම්බය මේ පැත්තේ. තාත්වික ප්‍රතිබිම්බ දුර v සම්බන්ධ රාශි දෙකක ප්‍රස්ථාරයයි. ඒ කියන්නේ u සහ තාත්වික ප්‍රතිබිම්බ දුර වෙච්ච v සම්බන්ධ ප්‍රස්ථාරයක්. ඒකේ y සහ x අක්ෂ වීමට වඩාත්ම ඉඩ ඇත්තේ මොකක්ද කියලා අහනවා. ඒ ප්‍රස්ථාරයේ y සහ x අක්ෂ වෙන්න වඩාත්ම ඉඩ ඇත්තේ මොකක්ද කියලා අහනවා. අපි මුලින්ම සමීකරණය ලියාගෙන ඉමු. මේගොල්ලෝ කියන්නේ තාත්වික ප්‍රතිබිම්බ හදන අවස්ථාව. එතකොට උත්තල කාචය ගන්නවා වස්තු දුර ඔය වගේ වස්තුව තියෙන u ප්‍රතිබිම්බය හදන්නේ මේ වගේ තැනක v නාභි දුර f. ඒතර මේ වගේ අවස්ථාවක් කාචෝත්‍රය ලිව්වොත් එimhe එකයට f සමාන එකයට v ඍණ එකයට u ඵලදායී නාභිය තියෙන්නේ මේ පැත්තේ. මොකද හේතුව කිරණ සටහන ඇන්දොත් මේකේ කොල්ලම් පෙන්නන්නම්කෝ. මම මෙයා නාභි දුර f කියලා ගත්තොත් එහෙම කිරණ සටහන ඇන්දොත් මම කොහොම යන එක යනවා මෙහෙම. ඊළඟ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන එක යනවා කොහොම. අවසාන ප්‍රතිබිම්බය මෙතන. අවසාන ප්‍රතිබිම්බය මෙතන. ඒතර ප්‍රතිබිම්බ දුර v වස්තු දුර u ඵලදායී නාභිය f මෙතන. කිරණ යන්නේ මෙහෙට ඒ දිශාව ඍණ. කිරණ යන දිශාව ඍණ.
එතකොට ඵලදායි නාභිය තියෙන කාචෙන් අනිත් පැත්ත නිසා ඒ නාභිය අගය එහෙම නැත්නම් නාභියට ආදේශ කරන සලකුණ ඍණ. එකයට ඍණ f සමානයි v තියෙන්නේ මේ පැත්තේ ඒක නිසා ඌ ඍණ. ඍණ u මේ පැත්තේ තියෙන නිසා ඌ ධන. එකයට ධන u. මේක හැමෝම ඍණනේ තියෙන්නේ. මම ඍණෙන් වැඩි කරනවා. මට එනවා එකයට f සමාන එකයට v ධන එකයට u. එතකොට මේක තමයි උත්තලකාශයකින් හදන තාත්වික ප්‍රතිබිම්බයක සමීකරණය. උත්තලකාශයකින් තාත්වික ප්‍රතිබිම්බයක් හදන එකේ සමීකරණය තමයි මේ තියෙන්නේ. දැන් බලමු අපිට දීලා තියෙන ප්‍රස්ථාරයේ හැඩය මොකක්ද කියලා. අපිට දීලා තියෙන ප්‍රස්ථාර මේක වගේ. y අක්ෂය තියෙනවා. x අක්ෂය තියෙනවා. යම් කිසි නියත x අගයකින් ප්‍රස්ථාරය අනන්තයට ගිහිල්ලා තියෙනවා. ඊළඟට x අනන්තයට යනකොට y අනන්තයට ගිහිල්ලා තියෙනවා මේ වගේ. එතකොට මෙයාගෙන් මේ ප්‍රස්ථාරයෙන් අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි x කියන කෙනා අනන්තයට යද්දී මොකද වෙන්නේ? y කියන කෙනත් අනන්තයට යනවා. x කියන කෙනා අනන්තයට යද්දී y කියන කෙනා අනන්තයට යනවා. ඊළඟට x කියන කෙනා මෙන්න මේ වගේ අගයකට එද්දී නේ x කියන කෙනා නියත අගයකට එද්දී y නැවතත් අනන්තයට යනවා. x කියන කෙනා නියත අගයකට එද්දී y කියන කෙනා නැවතත් අනන්තයට යනවා. හරි. පළවෙනි උත්තරේ තියෙන v සහ u කියලා. දැන් අපි ගන්න ඕනේ. දැන් අපි ගාව තියෙන සමීකරණය මම උත්තර කළොත් මේක තමයි සමීකරණය. අනවශ්‍ය ටික මම මකලා දාන්නම්. මේක ලියා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පෝස්ට් කරලා ලියා ගන්න. පෝස්ට් කරලා ලියා ගන්න. එතකොට තාත්වික ප්‍රතිබිම්බ සඳහා අපට ආපු සමීකරණය එන්නේ 1ට f සමාන 1ට v ඍණ 1ට u. ඔය පළවෙනි උත්තරේ කියන ඒගොල්ලෝ දැන් මේකේ y සහ x නේ අහන්නේ. y සහ x. පළවෙනි උත්තරේ කියනවා v සහ u වෙන්න පුළුවන් කියලා. v සහ u. දැන් බලන්න. x අනන්තයට යනකොට y අනන්තයට යන්න ඕනේ. බලමු. x කියන්නේ u. මෙතන දාන්න sorry. මෙතන අපි අර ඔප්පු කරපු සමීකරණේ නිකන් කාචි සූත්‍රය නෙමෙයි අපි ඔප්පු කරපු සමීකරණේ මම ලිව්වේ. u අනන්තයට යනකොට මොකද වෙන්නේ? u අනන්තයට යනකොට මෙයා අනන්තයට යනකොට මේ පදේ බිඳුවක් වෙනවා. මේ පදේ බිඳුවක් වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ කැලල නැහැ. v සමානයි u වෙනවා. ෂර්ට් එක තියනොත් මන්ද. v සමානයි f වෙනවා. එතකොට u අනන්තයට යනකොට v කියන කෙනා අනන්තයට යන්නේ නැහැ. v සමානයි f වෙනවා. එතකොට මේ x අනන්තයට යනකොට y අනන්තයට යන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේක වැරදි. ඔයගලන්ට මං කිව්ව එක පැටලෙනවා නම් පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා ආයිත් මේක හිමීට අහන්න. මේක වැරදි. ඊළඟට දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ තියෙනවා 1යට v සහ 1යට u. 1යට v සහ 1යට u. හරි බලමු. 1යට u කියන කෙනා යවනවා අනන්තයට මේ. දැන් අපි දන්න දේ. x අනන්තයට යනකොට y අනන්තයට යන්න ඕනේ. 1යට u කියන කෙනා මම මෙයාව යවනවා අනන්තයට. මෙයාව අනන්තයට යවනකොට බලමු අපි 1යට v ට මොකද වෙන්නේ කියලා. දැන් මම මෙතන 1යට v යුක්ත කළොත් එහෙම 1යට v සමානයි ඍණ 1යට u ධන 1යට f. හරි. මේකේ 1යට u කියන කෙනා ධන අනන්තයට යද්දී මේ තියෙන කෙනා ධන අනන්තයට යද්දී මොකද වෙන්නේ? ඍණ 1යට u කියන කෙනා යන්නේ ඍණ අනන්තයට. ඒ කියන්නේ මෙයා යන්නේ ඍණ අනන්තයට. මෙයා ඍණ අනන්තයට යනවා කියලා කියන්නේ පැහැදිලි. 1යට v කියන කෙනා. දැන් මෙයා යන්නේ ඍණ අනන්තයටනේ. මෙයා ඍණ අනන්තයට යනවා. උට මේ අගයක් එකතු වුණා කියලා වැඩක් නෑ දැනෙන්නේ නෑ. මෙයා ඍණ අනන්තයට යනවා කියලා කියන්නේ v යන්නේ ඍණ අනන්තයට. එතකොට මෙහෙම ප්‍රස්ථාරයේ අක්ෂ තිබ්බොත් එහෙම 1යට u ධන අනන්තයට යද්දී 1යට v යන්නේ ඍණ අනන්තයට. වෙන්න බෑනේ. අපිට ඕනේ ඒ ප්‍රතිඵලය නෙමෙයි. එහෙනම් මේකත් වැරදි. දෙවෙනි එක. sorry තුන්වෙනි එක. 1යට v සහ u අතර. 1යට v සහ u අතර. බලමු මේක. මේවා ලියා ගන්න ඕන නම් පෝස්ට් කරලා ලියා ගන්න. හොඳයි. මේ Zoom එකෙන් කරනවට වඩා YouTube එකෙන් කරන එකේ වාසිය ඕකයි. අපි මැකුවට ඕගොල්ලෝ ගාව මේ ලියපු ඒවා තියෙනවා. දැන් ගියා බලමු. 1යට v සහ u අතර. දැන් බලන්න මේ.
u අනන්තයට යනවා. මම මේ සමීකරණ ලියුවොත් එහෙම 1යට v සමානයි 1යට ඍණ 1යට u ධන 1යට f. මම දැන් y නේ මේ y ව උක්ත කරගත්තා. y කියන එක උක්ත කරගත්තා. බලමු. u කියන කෙනා අනන්තයට යනවා. u කියන කෙනා අනන්තයට ගියාම මොකෝ වෙන්නේ? මේක යනවා ඍණ අනන්තයට. මේක ඍණ අනන්තයට මේ මෙන්න මේක sorry. u කියන කෙනා අනන්තයට යනවා. u කියන කෙනා අනන්තයට ගියාට පස්සේ 1යට අනන්තයනේ තියෙන්නේ. 1යට අනන්තය කියන්නේ මොකද්ද? බිඳුවයි. ඒතකොට මේ කොටස යනවා බිඳුවට. ඒතකොට මට එනවා 1යට v කියන කෙනා සමානයි බිඳුව ධන 1යට f. මොකද වෙන්නේ? u කියන කෙනා අනන්තයට ගියාම 1යට v කියන කෙනා සමාන වෙනවා 1යට f ට. දැන් මෙතන වෙන්න ඕනේ ඒකද? x කියන කෙනා අනන්තයට ගියාට පස්සේ y ත් යන්න ඕනේ අනන්තයට. දැන් මෙතෙන්ද මේ u කියන කෙනා අනන්තයට ගියාට y කියලා අපි මෙතෙන්දි ගත්ත 1යට v නේ. 1යට v යන්නේ නැහැ අනන්තයට. ඌ යන්නේ 1යට f වගේ නියතකයකට. ඒ කියන්නේ මුත් වැරදි. වැරදි. ඊළඟට කියනවා v ධන u සහ u. v ධන u සහ u. බලමු මේ. u අනන්තයට ගියාම මේකට මොකද වෙන්නේ? දැන් මේ බලන්න. මේකේ x සමානයි u y සමානයි v ධන u. u අනන්තයට ගියාම v ධන u මොකද වෙන්නේ? v ධන u කියන කෙනා v ධන අනන්තය වෙනවා. දැන් මේ තියෙන y. y කියන්නේ y අක්ෂය. y අක්ෂය. u අනන්තයට යනකොට v ධන u කියන කෙනා v ධන අනන්තය වෙනවා. ඉතින් v ට අනන්තයක් එකතු කළා කියන්නේ පැහැදිලි ඒක අනන්තයි. අන්න එතකොට මේක තෘප්ත කරනවා නේ. u අනන්තයට යනකොට ඒ කියන්නේ x අනන්තයට යනකොට y ටත් සිද්ධ වෙනවා අනන්තයට යන්න. ඒක තෘප්ත කරනවා. අපි බලමු එතකොට මෙතන හැසිරීම. මෙතන මොකද්ද වෙන්නේ? දැන් මේක නිකන් පේන විදිහට මට නිකන් නාභියත් එක්ක සම්බන්ධයක් තියෙනවා වගේ පේන්නේ. අපි බලමු. දැන් මේකනේ අපි ගාව තියෙන කෙනා. මේක තමයි අපි අතේ තියෙන දේ. හරිද? මේ සමීකරණයෙන් ගත්තොත් එහෙම මේ සමීකරණය මට ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. 1යට f සමානයි 1යට v ධන 1යට u. දැන් ඕකනේ අපි ගාව තියෙන සමීකරණේ. පොදු හරයක් ගන්නවා. මට එනවා 1යට f සමානයි v ධන u බෙදීම uv ගුණිතය. දැන් මේකේ y විදියට අරන් තියෙන v ධන u නේ. එහෙනම් මම ඌව උක්ත කරනවා. v ධන u උක්ත කළාට පස්සේ මට ලියන්න පුළුවන්. v ධන u සමානයි. දැන් මේ තියෙන y uv කියන කෙනා අරහෙට යනවා. v බෙදීම මම කියනවා f වාරක් u. ඒතර මෙයා y මෙයා x. දැන් ඔය වගේ සිද්ධියක් නේ තියෙන්නේ. දැන් නිකන් හිතන්න මේ u කියන කෙනා කියන්නේ u කියන්නේ මෙතනදී x. u කියන කෙනා නාභි දුරට આવොත් මොකද වෙන්නේ? දැන් හිතන්න මේක නාභි දුර කියලා. මොකක් කරේ නියත දුරක් නේ. v අනන්තයට යන්න ඕනේ අවස්ථාවක් නෙවෙයි අපිට. නැත්තම් අපි ගත්තොත් u කියන කෙනා යන නාභි දුරට. u කියන කෙනා නාභි දුරට આવොත් එහෙම මෙතනදී මෙයා නාභි දුර වෙනවා මෙයා නාභි දුර වෙනවා ඒක ටිකක් සුළු වෙන්නේ නැහැ වගේ. හැබැයි අපි බලමු වෙන මොකක් හරි අගයක් මේකට ඇති අනිවාර්යයෙන්. සහ u අතර. u ගේමු අපි නාභි දුරට. ඉන්න බලන්න. v අනන්තයට යනවා. v අනන්තයට යනකොට ඉතින් හරිනේ. u නාභි දුර වුණාට පස්සේ හරි බලගන්න. මේ සමීකරණය දිහා බලන්න. මේක දිහා බැලුවොත් එහෙනම් ඔයගලන්ට පොඩ්ඩක් මේක පැටලෙන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ සමීකරණය දිහා. ඊළඟ එක ඔප්පු කරන්න හොඳම සමීකරණය තමයි මේක. මම යවනවා u නාභි දුරට. ඒ කියන්නේ මෙතන මට හිතෙනවා නිකන් x අක්ෂයක් තියෙනවා. x අක්ෂයට දීලා තියෙන u. දැන් අපි දන්න කාචයක තියෙන ප්‍රධාන ලක්ෂයක් තමයි නාභි දුර. ඒක නිසා මම හිතනවා මේක නාභි දුරට තමයි යන්නේ කියලා. බලමු නිකන් u යනවා නාභි දුරට. u නාභි දුරට ගියාට පස්සේ 1යට f සමානයි 1යට v ධන 1යට f වෙනවා. මේකට මේක කැපෙනවා. මොකද වෙන්නේ? ඊට පස්සේ බිඳුව සමාන වෙනවා 1යට v ට. 1යට v බිඳුවයි කියලා කියන්නේ v අනන්තයයි. ඒ කියන්නේ v යනවා අනන්තයට. v අනන්තයට යනවා. දැන් මොකද වෙන්නේ? u කියන කෙනා f ට යද්දී ඒ කියන්නේ x සමාන u එයා f ට යද්දී
y කියන කියන්නේ v ධන u. v ධන u යනවා අනන්තයට. ඉතින් v අනන්තයට යනවා කියලා කියන්නේ v ධන u පැහැදිලිවම අනන්තයට යනවා. අන්න එතකොට මෙතෙන්දි මේ x කියන කෙනා f වගේ අගයකට එද්දි x කියන කෙනා නාභිය වගේ අගයකට එද්දි y ට සිද්ධ වෙනවා y කියලා කියන්නේ v ධන u. v ධන u ට සිද්ධ වෙනවා අනන්තයට යනවා. එතකොට මේකේ පිළිගන්න පුළුවන් ප්‍රතිඵලය මේක. ඊළඟ බලන්න දෙයක් නැහැ නේ. මේක තමයි උත්තරය. මේ කරපු ඒවා පැටලුණා නම් ඔයගොල්ලෝ මේක පෝස්ට් කළා පොඩ්ඩක් කලින් ගියා ආයෙත් මේ හදපු සුළු කිරීම ටික බලමු. හරිද? පටල ගන්න එපා පොඩ්ඩක් ඔළුවෙන් වැඩේ කරන්න. සමහර කට්ටිය ඔය කතා කරනකොට කිව්ව දෙයක් තමයි ඒගොල්ලන්ට මේ බලන් ඉන්නකොට කම්මැලිලු. ඉතින් පොඩ්ඩක් පෝස්ට් කරලා නැගිටලා වාඩි වෙලා ඔක 10 පාරක් විතර කරලා ඉවරලා ආයෙත් බලන්න පටන් ගන්න. බලමු ඊළඟ ගන්න. ඊළඟ ගන්න තියෙනවා මේ රූපයේ පරිදි රූපයක් කියලා තියෙනවා. නාභිදුර සෙන්ටිමීටර් 5ක් වන කාචයක් දෙකට කපා ඒකේ කපලා තියෙන විදිහ පෙන්වලා තියෙනවා. සෙන්ටිමීටර් 2ක පරතරයකින් ඈත් කරයි. ඈත් කරලා පෙන්වලා තියෙනවා. රූපයේ පරිදි කාචයේ සිරස් අක්ෂයේ සිට සෙන්ටිමීටර් 7.5ක දුරකින් වූ ලක්ෂීය වස්තුවක සෑදෙන අවසාන ප්‍රතිබිම්බ දෙක අතර පරතරය මොකක්ද කියලා අහනවා. දැන් බලන්න රූපෙ දිහා. ඕකේ. තියෙන මේ වගේ සීන් එක. මෙයාගේ අක්ෂය තියෙනවා. කාචයේ සිරස් අක්ෂයක් තියෙනවා. කාචය මොකද කරලා තියෙන්නේ දෙකට කපලා මෙහෙම වෙන් කරලා. මූ මෙතන මූ මෙතන. දෙකට කපලා ඔය වගේ වෙන් කරලා. මේ කාචයේ නාභිදුර සමාන සෙන්ටිමීටර් 5යි. මේ කාචයේ සිරස් අක්ෂයේ ඉඳලා මම නාභිදුර වල ටික ලකුණු කරන්නම්කෝ. එතන 5යි, එතන 10යි. පැහැදිලි 5යි, 10යි. මෙයාගේ ඉඳලා සෙන්ටිමීටර් 7.5ක් එහයින් තියෙනවලු ලක්ෂීය වස්තුව. සෙන්ටිමීටර් 7.5 කියන්නේ මේ වගේ පොයින්ට් එකකින් තියෙනවලු ලක්ෂීය වස්තුව. අපෙන් අහනවා මේ කාච දෙකෙන් මේ ලක්ෂීය වස්තුවේ ප්‍රතිබිම්බ හදනකොට ඒ ප්‍රතිබිම්බ දෙක අතර දුර කොච්චරද කියලා. මේ මොන මගුලක්ද මේ ගහන්නේ? මම මෙතෙන්දි කරන්නේ මේකේ එක කාච කෑල්ලක් විතරක් සලකනවා. එක කාච කෑල්ලක් විතරක් සලකනවා. දැන් හිතන්න මම මේකේ පල්ලෙහා කෑල්ල විතරක් සලකුවා කියලා. මම මේක ඇඳලා පෙන්නනොත් ඕගලන්ට. හිතන්න උඩ කෙනා විතරක් සලකන්නකම. හරි. උඩ කෙනාගේ ඉඳලා නාභිදුර 5යි, නාභිදුර 10යි, 5යි, හරි 10යි. හරිද? මෙතන තියෙන්නේ පොයින්ට් එක. දැන් මේ තියෙන කාච කොටස ගැන හිතුවොත් එහෙම මේ කාච කොටසේ මැද්දෙන් යන අක්ෂය මේක නෙමෙයි. මේ කාච කොටසට දැනෙන්නේ උගේ අක්ෂය මෙන්න මේ වගේ කෙනෙක් කියලා. උට දැනෙන්නේ උගේ අක්ෂය මේ වගේ කෙනෙක් කියලා. එතකොට මේ කාචය හිතනවා මෙතන තියෙන ලක්ෂය මේ වගේ වස්තුවක කොටසක් කියලා. ඒ කියන්නේ මෙයාගේ අක්ෂයේ ඉඳන් තමයි මෙයා දුරමයි. එතකොට මේ ලක්ෂයේ පිහිටුම ගන්න නම් අපි මේ කාචයේ අක්ෂයේ ඉඳන් මෙයාට තියෙන දුර සලකන්න ඕන. අපිට කියනවා මේ දෙන්න අතර පරතරය සෙන්ටිමීටර් 2යි කියලා. මේ දෙන්න අතර පරතරය සෙන්ටිමීටර් 2යි නම් මේ අක්ෂයේ ඉඳන් මේ වස්තුවට තියෙන දුර සෙන්ටිමීටර් 1යි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. වස්තු දුර 7.5යි. දැන් මේක සාමාන්‍ය ගාණක් නේ. මෙයාගේ ප්‍රතිබිම්බය අනිත් පැත්තේ හදන්න ඕන. මම මේකට කාච සූත්‍රය දැම්මොත් එහෙම මේකට දාන්න තියෙන කාච සූත්‍රයේත් අර කලින් ගානක තිබ්බ කාච සූත්‍රයමයි. අවසාන ප්‍රතිබිම්බය හැදෙන්නේ මේ වගේ තැනක. දැන් මෙයා මේ පැත්ත යටිකුරු වෙලා තියෙන නිසා අනිත් පැත්තේ අවසාන ප්‍රතිබිම්බය හැදෙන්නේ උඩුකුරු වෙලා. වස්තුව නාභිය සහ නාභිදුරේ දෙගුණයක් අතර තියෙන නිසා අවසාන ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ නාභිදුරේ දෙගුණයක් සහ අනන්තය අතර. ඒතකොට අවසාන ප්‍රතිබිම්බය තියෙන්න ඕනේ මෙන්න මේ වගේ පොයින්ට් එක. ඔය වගේ. මේ වගේ පොයින්ට් එක තමයි අවසාන ප්‍රතිබිම්බය තියෙන්නේ. හරිද? එතකොට මේ දුර මම වස්තු දුර කියලා ගත්තොත් ප්‍රතිබිම්බ දුර කියලා ගත්තොත් 1ට f සමාන 1ට v ඍණ 1ට u ඵලදායි නාභිය මේක උත්තල කාචයක් නිසා u ඍණ ඊළඟට ප්‍රතිබිම්බ දුර අර පැත්තේ තියෙන්නේ u ඍණ ඊළඟට වස්තු දුර මේ පැත්තේ තියෙන u ධන mu ධන mu ඍණ අගයන් ආදේශ කරොත් එහෙම යෝගේ පැත්තට ගෙන්න අගයන් ආදේශ කරොත් එහෙම 1ට ඍණ 5 සමානයි. ඍණ v දන්නේ 1ට ඍණ v ඍණ 1ට වස්තු දුර 7.5යි.
7.5. වියුක්ත කරනවා. මට එනවා එකයට v මෙයා මේ පැත්තට එනවා. අර පැත්තට එනවා එකයට 5. එන එකයට 7.5. හරි. පොදු හරයක් ගන්න තියෙනවා. 5යි 7.5යි. පොදු හරේ 15. එකයට v සමානයි 15. අසර 3යි 2යි. පැහැදිලි v සමානයි 15. මොකද වෙලා තියෙන්නේ? අවසාන ප්‍රතිබිම්බය මෙයා හදන්නේ මෙයාගේ ඉඳලා සෙන්ටිමීටර් 15ක දුරින්. දැන් ඕක නෙමෙයි අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ ඕක නෙමෙයි. හරිද? මේ දුර සෙන්ටිමීටර් 15. මේ උස කීයද? h1. ඒ උස කීයද? දැන් අපි දන්නවා කාචයක රේඛීය විශාලනය. h1 බෙදීම ආරම්භක උස. h1 බෙදීම ආරම්භක උස සෙන්ටිමීටර් 1යි. ඔක සමාන වෙනවා v බෙදීම u ට. ඉතින් v බෙදීම u කියලා කියන්නේ මොකද? v කියන්නේ 5යි. sorry v කියන්නේ 15යි. u කියලා කියන්නේ 7.5යි. ඔය දෙක බෙදුවට පස්සේ 2යි. 15 බෙදීම 7.5යි. සමානයි 2යි. එතකොට මට එනවා h1 කියලා කියන්නේ h1 සමානයි h1 බෙදීම 1 සමානයි 2යි. පැහැදිලි? h1 සමානයි 2යි සෙන්ටිමීටර්. දැන් මොකද්ද මේ කියන්නේ? මේ රූපේ දිහා අයිත් බැලුවොත් එහෙම මෙතන තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය උඩ කාචය විසින් මේ වගේ පොට්ටයක හදනවා. යට කාචය විසින් එයාගෙන් පල්ලෙහා මේ වගේ තැනක හදනවා. මම පොඩ්ඩක් ඒක පැහැදිලිව මේක ඇදලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ මේ ටික ලියා ගන්නවා ඉක්මනට. හරි. දැන් මේක ඇන්දොත් එහෙම h1 කියන්නේ සෙන්ටිමීටර් 2යි ඔයගොල්ලෝ තියා ගන්න. හරි. දැන් මොකද වෙන්නේ? පල්ලෙහානොත් තියෙන කාචය. එයාට දැනෙන අක්ෂය මං අඳින්නම් මේ වගේ. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ උස සෙන්ටිමීටර් 2යි. මේ අක්ෂය ඉඳන් සෙන්ටිමීටර් 2කින් තමයි මෙයාගේ ප්‍රතිබිම්බය මේ කාච කොටස විසින් හදන්නේ. මේ දෙක අතර පරතරය සෙන්ටිමීටර් 1යි. මේ අක්ෂයයි මේ කාචය අතර පරතරය සෙන්ටිමීටර් 1යි. ඊළඟට මේ වස්තුවේ ප්‍රතිබිම්බය මේ කාචයත් හදනවනේ. ඒතකොට මේ කාචය විසින් මේ කාචයේ විසින් මේ වස්තුවේ ප්‍රතිබිම්බය හදන්නේ මෙතන ඉඳලා නැවතත් සෙන්ටිමීටර් 2ක දුරකින්. නැවතත් සෙන්ටිමීටර් 2ක දුරකින්. එතකොට මේකත් සෙන්ටිමීටර් 2යි. හරි. දැන් අපෙන් අහන්නේ මොකද අන්තිමට? අපෙන් අන්තිමට අහන්නේ මේ වස්තුවේ හදන ප්‍රතිබිම්බ දෙක අතර දුර. එතකොට මේ වස්තුවේ මේ හදන ප්‍රතිබිම්බ දෙක අතර දුර කීයද? 2යි 3යි 4යි 5යි 6යි. සරල ගාන. එතකොට අවසානයේදී අපේ උත්තරය අපි දෙන්න ඕනේ ප්‍රතිබිම්බ දෙක අතර දුර සෙන්ටිමීටර් 6යි. අවසාන ප්‍රතිඵලය. එතකොට මේ අදට අපි හදන්න හිතාගෙන ඉඳපු ගණන් ටික ඉවරයි. මේ ගණන් පොඩ්ඩක් ලියා ගන්න. අපි ඊට පස්සේ බලමු අද දවසේ තියෙන ප්‍රැක්ටිකල් එක. හරි. අපි අද අපේ ප්‍රැක්ටිකල් එකට යමු. අද අපිට තියෙන ප්‍රැක්ටිකල් එක තමයි හෙලික්සිය දුන්නක් මගින් අවලම්බනය කරලා තියෙන වස්තුවක ස්කන්ධයයි එයාගේ කාලාවර්තයයි අතර සම්බන්ධය සත්‍යාපනය කරන්න. මේකට අපිට ඕනි වෙනවා පළවෙනි එක හෙලික්සිය දුන්නක් ඕනි වෙනවා. ඊට පස්සේ ග්‍රෑම් 50 වගේ පඩි කට්ටලයක් ඕනි වෙනවා. සහ දර්ශකයක්, නිවේශන කූරක්, ආධාරකයක් සහ විරාම ගටිකාවක් කියන දේවල් ටික අපිට ඕන වෙනවා මේ පරීක්ෂණය කරන්න. හරි. මේක ලොකු පරීක්ෂණයක් නෙමෙයි. අපි ඉක්මනට කරමු මේක. හරි. අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. මුලින්ම මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට අපේ ඇටෝම සකස් කර ගන්නවා. ආධාරකයක් තියෙනවා. ඒකට හෙලික්සිය දුන්න මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. අපි මුලින් පඩි දාන්න නැහැ. ඊට පස්සේ හෙලික්සිය දුන්නේ මෙන්න මේ වගේ තැනකට අපි දර්ශකයක්, තිරස් දර්ශකයක් සම්බන්ධ කරලා තියෙනවා. විරාම ගටිකාවක් තියෙනවා. හරි. දැන් මේ පරීක්ෂණය පටන් ගද්දී අපි කරන්නේ මුලින්ම පඩි මුකුත් නැහැ. අනිත් උපාංග ටික මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ අපි අපේ එක පඩියක් මෙතෙන්ට දානවා. එක පඩියක් දැම්මට පස්සේ හෙලික්සිය දුන්න පොඩක් පාත් වෙනවනේ. ඒක ඇදෙනවනේ. හරි. ඒ ඇදුනට පස්සේ අපේ මේ තිරස් දර්ශකය තියෙනවනේ. ඒ තිරස් දර්ශකයට හරියටම මෙන්න මේ තුඩට තුඩ එන විදිහට අපේ නිවේශන කූර මෙන්න මේ ආධාරකයට සම්බන්ධ කරගන්නවා. එතකොට ඔයගලන්ට මෙතන එක පඩියක් තියෙනවා. මෙන්න මේ විදිහට ඇටෝම නිර්මාණය වෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ
අපේ විරාම ගටිකාවත් පාවිච්චි කරලා අපි මුලින්ම මෙන්න මේ අපේ පළවෙනි පඩිය මම මෙතන පළවෙනි පඩියක් අඳින්නම්. එක පඩියක් විතරක් ඒතකොට නැත්නම් ඔයගොල්ලෝ පැටලේ. අපේ මේ පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේදී එක පඩියේදී ඒකෙදි අපි මෙයාව පොඩි දුරක් පල්ලෙහාට ඇදලා අතාරිනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙයා පොඩි දුරක් පල්ලෙහාට ඇදලා අතෑරියාම මෙන්න මේ විදිහට මෙයාව දෝලණය වෙන්න පටන් ගන්නවා. එතකොට අපි දෝලන ගණන් කරන්න තමයි යන්නේ මේ. එතකොට අපි දෝලනය ගණන් කරන්න යන අවස්ථාවේදී විරාම ගටිකාව ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මෙන්න මේ අපේ නිවේශන කූර දර්ශකය පහු කරන වෙලාවක් තියෙනවා. නිවේශන කූර මෙතන තියෙනවා. දර්ශකය මෙහෙන් ඇවිල්ලා නිවේශන කූර පහු කරන වෙලාවකදී අපි අපේ දෝලනය ගණන් කරන වෙලාව පටන් ගන්නවා. එහෙම කරලා විරාම ගටිකාවත් ඒ වෙලාවෙම ක්‍රියාත්මක කරලා අපිට සෑහෙන ප්‍රමාණයක් දෝලන ගන්නවා. ඒක වෙනස් වෙන්න පුළුවන්. සමහරක් අය ගන්නවා දෝලන 50ක් ගන්නවා. නැත්නම් සමහරක් අය දෝලන 20ක් ගන්නවා. ඒක අපි කොච්චරක් ගන්නවද කියන එක තීරණය වෙන්නේ අපේ මේ විරාම ගටිකාවෙන් එන පාඨාංකය මත. මොකද දැන් හිතන්න මම දෝලන 10ක් ගන්නවා. දෝලන 10කට විරාම ගටිකාවෙන් එන කාලය ගොඩක් කුඩයි නම් මොකද වෙන්නේ? විරාම ගටිකාවෙන් එන කාලය ගොඩක් කුඩයි නම් ඒකේ භාගික දෝෂය මොකද වෙන්නේ? භාගික දෝෂය ගොඩක් වැඩි වෙනවා. මොකද භාගික දෝෂය කියන්නේ කුඩා මිනුම බෙදීම එහි පාඨාංකය. පාඨාංකය කුඩා වෙනවා කියන්නේ භාගික දෝෂය වැඩි වෙනවා කියන එක. ඒකින්ද අපි ගන්න ඕනේ පාඨාංකයේ යම් තාක් දුරකට ලොකු එකක්. ඒක බොහෝ විට දෝලන 20ක් දෝලන 50ක් අතර දෝලන ගානකදී අපිට ගන්න පුළුවන් මේකේ භාගික දෝෂය අපි කියන 100කට වඩා අඩු වෙන විදිහට. හරි. එහෙම අපි දන්නවා මෙන්න මේ හෙලික්සිය දුන්නක සමීකරණයක් අපි දන්නවා. මොකද්ද? එයාගේ කාලාවර්තය සමානයි කාටද 2.5 වර්ගමූල m බෙදීම k. m කියන්නේ කාටද? m කියන්නේ අපි මේ දුන්නට එල්ලන භාරයට, k කියන්නේ මෙයාගේ මොකක්ද? දුනු නියතය 2.5 නියතයක්, t කියන්නේ කාලාවර්තය. හරි. දැන් අපිට මෙන්න මේකනේ අපිට ඔප්පු කරන්න තියෙන්නේ මොකද? අපිට කරන්න තියෙන්නේ කාවද? මෙන්න මේ ස්කන්ධයයි කාලයයි අතර සම්බන්ධතාවයක් තමයි ඔප්පු කරන්න ඕනේ. දැන් අපි ඒකින්ද අපි කරන්නේ මොකද්ද? මේ ස්කන්ධයට අදාළව t ගණනය කරනවා. ඒතකොට අපි මේ යන්න හදන්නේ මොකටද? ප්‍රස්ථාරික ක්‍රමයකට තමයි මේ යන්න හදන්නේ. ඒකින්ද අපි දැන් පළවෙනි පඩිය දැම්මා. අපි දන්නවා මේ m. අන්න ඒ විදිහට දැන් ඔයගොල්ලන්ට අපි PDF එකක් දීලා තියෙනවා. ඒකේ ඔයගොල්ලන්ට යටින් ඇති මොකද වගුවක්. අන්න ඒ වගුවේ අපි සටහන් කරගන්නවා මෙන්න මේ m උයි t. ඒ කියන්නේ යම්කිසි ස්කන්ධයකට අදාළ කාලාවර්තය. කොච්චර කියන්නේ කාලාවර්තය කියන්නේ කොච්චර කාලයක් ගියාද මේ දෝලන ටික වෙන්න. හරි. එතකොට අන්න ඒ ටික අපි මේ වගුවේ ලකුණු කරගන්නවා. දැන් හිතන්න මම පළවෙනි පාඨාංකය ගත්තා. ඒ කියන්නේ දෝලන 20ක් යන්න ගත වෙච්ච කාලය ගත්තා. හිතන්න කාලය තප්පර 10ක් කියලා. ඊට පස්සේ දැන් මට ෂුවර්ද මේ මම ගත්ත එක හරි කියලා. මොකද? ෂුවර්ද? නැහැ. මොකද අපිට වැරදි වෙන්න පුළුවන්. ඒකින්ද අපි ආයි පාරක් අරන් බලනවා. ඒ පරීක්ෂණයම ඒ තත්ත්වයටදීම අපි ආයි කරනවා. ඒක කරාම හිතන්න තප්පර 9.5ක්, තප්පර 11ක් වගේ ආවා කියලා. ඒක ආසන්නව සමානයිනේ. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා ගත්ත උත්තරේ හරි. ඒක ඉස්සෙල්ලා ගත්ත පාඨාංගයත් ආසන්නව සමානයි. අන්න ඒ විදිහට આવොත් අපිට පුළුවන් ඒගොල්ලන්ගේ අධ්‍යයනයක් කරගෙන අපේ T වලට අදාළ උත්තරේ ගන්න. හැබැයි අපිට පළවෙනි පාඨාංකයේ විදිහට තත්පර 10ක් ඇවිල්ලා දෙවෙනි පාඨාංකයේ විදිහට තත්පර 15ක්, තත්පර 5ක් වගේ ගොඩක් අපගමනය වෙච්ච අගයක් ආවොත් අපිට තේරෙනවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. එතකොට අපිට සිද්ධ වෙනවා තව අවස්ථා කීපයකට මේ පාඨාංකය අරගෙන මොකක්ද හරි පාඨාංකය කියන එක ගන්න. ඒ විදිහට තමයි අපි මෙන්න මේ පාඨාංකවල නිර්වද්‍යතාවය තහවුරු කරගන්නේ. හරි. දැන් බලන්නකෝ. අපි දැන් පළවෙනි පඩිය දැම්මා. ඒ විදිහට t ලකුණු කරගත්තා. ඊට පස්සේ අපි මේකට තව පඩියක් දානවා. තව පඩියක් දාලා ඒකටත් ඒ විදිහටම පාඨාංක අරගෙන t වලට අගයක් ගන්නවා. ওই විදිහට
4 පාරක් 5 පාරක් කරාම අපිට එනවා ස්කන්ධ 4කට 5කට අදාළ කාලාවර්තයන් ටික. අන්න ඒ ටික අපේ වගුවේ තියෙනවා. දැන් අපි කරන්නේ ඒවා ප්‍රස්ථාරගත කරන්න යන්නේ. හැබැයි ප්‍රස්ථාරගත කරද්දී අපිට මෙන්න මේ සූත්‍රය මීට වඩා මේ වර්ගමූල නැතුව ලස්සන විදිහකට ප්‍රස්ථාරගත කරන් තියෙනවා නම් අපිට ලේසි. ඒකට අපි කරන දේ තමයි දැන් මේ වර්ගමූලේ නැති කරගන්න එක. කොහොමද අපි වර්ගමූලේ නැති කරගන්නේ? දෙපැත්තෙම වර්ගය ගත්තොත් මොකද වෙන්නේ? දෙපැත්තෙම වර්ගය ගත්තොත් අපිට තේරෙනවා මෙන්න මෙයාගේ වර්ගමූලය නැති වෙනවා. එහෙනම් අපි ඉන්නව මෙතෙන්ට මෙයාගේ වර්ගය t වර්ගය සමාන වෙනවා මෙන්න මෙයාගේම වර්ගය. ඒ කියන්නේ කවුද? 2යි 5 ගේ වර්ගය කියන්නේ 4යි 5 වර්ගය. වර්ගමූල වර්ගය කියන්නේ වර්ගමූල ඉවත් වෙනවා කැපිටල් M බෙදීම සිම්පල් k. ඔන්න ඔය විදිහට අපිට ප්‍රස්ථාරය එනවා. දැන් අපිට මේක අපි දන්නවා ප්‍රස්ථාරයක් අපිට ලස්සනට නිරූපණය කරනවා කියන්නේ මොකක්ද? y සමානයි mx ධන c ආකාරයෙන් හරි y සමානයි mx වගේ ආකාරයකින් පෙන්වන එක. එහෙනම් අපි මේක ඒ විදිහට පෙන්වමු. දැන් මොකක්ද මේකේ අපේ ස්වායත්ත විචල්‍ය? මොකද්ද ස්වායත්ත විචල්‍ය කියන්නේ? ස්වායත්ත විචල්‍ය කියන්නේ අපි වෙනස් කරන එක. අපි කාවද මේක වෙනස් කරන්නේ? අපි වෙනස් කරන්නේ මෙන්න මේ ස්කන්ධය. අපි මේ ස්කන්ධය වෙනස් කරලා අපි බලනවා එයාට අනුරූපව කොහොමද එයාගේ මෙන්න මේ t වෙනස් වෙන්නේ කියලා. අන්න ඒ විදිහට තමයි අපි පාඩම් ගන්න. ඒ කියන්නේ අපි වෙනස් කරන ස්කන්ධය ඒ කියන්නේ x කියන්නේ එයා. ඒ අනුව වෙනස් වෙන එක කියනවා පරායත විචල්‍ය. ඒ කියන්නේ t ඒ කියන්නේ එයා t වර්ගය වෙනවා. දැන් අපි මේ ගත්ත විදිහට t වර්ගය එයා y. එහෙනම් මට මෙයා y විදිහට මෙතන තනි වෙලා ඉන්නවා. ඒකින්ද මට තව ගොඩක් මේකේ වෙනස්කම් කරන්න නැහැ. හැබැයි මේකේ මට x කියන පදය තනි වෙලා නැහැ. කවුද අපි x කියන්නේ? අපි x කියන්නේ මේ m කියන එක නා. අපි m තනි කරොත් මෙන්න මේ k අපි මෙන්න මෙයාට දුන්නා නම් හරියනේ. කොහොමද අපි දෙන්නේ? t වර්ග සමානයි 4යි 5 වර්ග බෙදීම k. ඔන්න ඔය විදිහට අපිට පෙන්වන්න කරන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මෙන්න මේ t වර්ගය කියන එක නා y සමාන වෙනවා මෙන්න මෙයා අපේ m මෙයා අපේ x. ඒ කියන්නේ පැහැදිලි අපිට තේරෙනවා මෙයා y සමානයි mx ආකාරයෙන් යන්න ඕනි. දැන් අපේ මොකද්ද පරමාර්ථය? අපිට ඕනේ මෙන්න මේක මෙහෙමයි කියලා ඔප්පු කරන්න. හරි. දැන් අපිට පාඨාංග ටිකක් තියෙනවා. ඒ පාඨාංග ටික අපි ප්‍රස්ථාරගත කරන්න යන්නේ. ඔන්න ඔය ප්‍රස්ථාරේ හිතන්න අපිට මෙන්න මේ විදිහට ආවා කියලා. අපි ওই පාඨාංග ටික ලකුණු කරාට පස්සේ අපිට ප්‍රස්ථාරය එනවා මෙන්න මේ මූල ලක්ෂය හරහා යන ප්‍රස්ථාරයක් විදිහට. ඒ කියන්නේ මෙන්න මේ ටිකේ තමයි අපේ ඔය ලක්ෂ ටික ලකුණු වෙලා ප්‍රස්ථාරය ඇඳිලා තියෙන්නේ. අපේ x අක්ෂය වෙනවා m, අපේ y අක්ෂය වෙනවා t වර්ගය. එතකොට පේන ඕගොල්ලන්ට මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ආවොත් මෙයා මූල ලක්ෂය හරහා යනවා. හරි? මූල ලක්ෂය හරහා යනවා කියන්නේ අපේ මේ සත්‍යාපනය සාර්ථකයිද? ඔව්. ඇයි අපේ සූත්‍රයට අපිට ආපු පාඨාංග ටික එකඟයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපේ සත්‍යාපනය දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට තව වැඩක් කරන්න පුළුවන් මේ ප්‍රස්ථාරකමේදී. මොකද්ද? අපි හෙලික්සිය දුන්නේ දුනු නියතය දන්නේ නැත්නම් අපිට මේකෙන් හොයාගන්න පුළුවන්. කොහොමද දුනු නියතය හොයාගන්නේ? බලන්න. අපේ සමීකරණේ දුනු නියතය අන්තර්ගත වෙලා තියෙන්නේ කොහෙද? දුනු නියතය අන්තර්ගත වෙලා තියෙන්නේ මෙන්න මේ කෑල්ලේ. ඒ කියන්නේ මොකද්ද මේකට අපි කියන්නේ? අනුක්‍රමණය. ප්‍රස්ථාරයක අනුක්‍රමණය. අනුක්‍රමණය අන්තර්ගත වෙලා තියෙනවා k. එහෙනම් අපිට මෙන්න මෙයාගෙන් y වෙනසක් ප්‍රස්ථාරයේ y ගේ වෙනසක් අපි මම කියලා දෙන්නම්. අපි ගන්නවා ප්‍රස්ථාරයක අනුක්‍රමණය හොයද්දී මතක තියාගන්න ඕනි දේ තමයි අපි ගත්ත පාඨාංග ලකුණු කරපුවා තියෙනවානේ. අන්න ඒ ලක්ෂ අපිට ගන්න බෑ අනුක්‍රමණය හොයන්න. හිතන්න අපේ පාඨාංග අපි ගත්ත පාඨාංග මෙන්න මේ වගේ තැන් දෙකක තිබ්බා කියලා. එහෙනම් අපිට මෙන්න මේ පාඨාංග දෙක අරගෙන අපේ අනුක්‍රමණය හොයන්න බෑ. ඒක වැරදි. අපි ගන්න ඕනේ අපේ පාඨාංග නොවිච්ච දුරින්ම පිහිටින ලක්ෂ දෙකක්.
ඒ කියන්නේ මට පුළුවන් මෙන්න මේ වගේ තැනක ලක්ෂයක් ගන්න, මේ වගේ තැනක ලක්ෂයක් ගන්න. හරි. අන්න ඒ ලක්ෂ දෙකෙන් මට ගන්න පුළුවන් y ගේ වෙනසකුයි මම ගන්නම් යා ඩෙල්ටා y x ගේ වෙනසකුයි. එහෙනම් මට m කියන එකනව ගන්න පුළුවන් ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන එකෙන්. මතක තියාගන්න ඕනේ දේ තමයි ගොඩක්ම වැදගත්. අනුක්‍රමණයක් ගද්දී අපි ලකුණු කරපු පාඨාංකවල ලක්ෂ අනුක්‍රමණය හොයන්න අපිට ගන්න බෑ. හරි. මේකෙදි අපි අනුක්‍රමණය මේ විදිහට හොයාගන්න පුළුවන්. එහෙම හොයාගත්තට පස්සේ අපිට අපේ දුනු නියතය හොයාගන්න මෙන්න මේක පාවිච්චි ගන්න පුළුවන්. මම මෙතනින් ලියන්න. මම හිතනවා මේක වටිනාකමක් වෙන්නේ නැති වෙයි කියලා රූපෙට මේ විදිහ ඔයගොල්ලෝ ඇඳගෙන ඇති. නැත්තම් වීඩියෝ එක පොඩ්ඩක් පස්සට යවලා බලා ගන්න. මට මේ m කියන කෙනා අනුක්‍රමණය අපි ගත්ත සමාන වෙනවා 4යි 5 වර්ග බෙදීම k කියන කෙනා. ඒතර අපි හොයන්න යන්නේ මෙන්න මේ k. k මට හම්බ වෙනවා 4යි 5 වර්ග බෙදීම m කියන කෙනාට. මේ විදිහට අපිට අපේ සත්‍යාපනය සම්පූර්ණ කළා එයාගේ හෙලික්සිය දුන්නේ දුනු නියතත් හොයාගන්න පුළුවන්. දැන් මම හිතනවා මේ පරීක්ෂණයේ මූලික දේවල් ටික තේරුම් ගන්න නැති කියලා. කාට හරි නෝට් එකක් දාන්න තියෙනවා නම් මේ නෝට් එක ඉක්මනට දාගන්න. ඊට පස්සේ බලමු තව මේකේ විශේෂ කරුණු පොඩ්ඩක් තියෙනවා. ඒ ටික බලමු. හරි. මම හිතනවා මේ වෙද්දි මේ ටික සම්පූර්ණ කරගෙන නැති කියලා. දැන් බලමු අපි මේකේ සැලකිය යුතු කරුණු. විශේෂයෙන්ම මේකයි අපි ප්‍රස්ථාරික ක්‍රමයකට යන්නේ. ප්‍රස්ථාරික ක්‍රමයකට ගියාම මේ අපි ඉස්සෙල්ලා පරීක්ෂණ කතා කරා ප්‍රස්ථාරික ක්‍රමයකදී විශේෂයෙන්ම අපේ පාඨාංග වල අහමු දෝෂය කියන එක නැති වෙනවා. ඊට වඩා මේක මට කියන්න ඕන දෙයක් තියෙනවා. ඒක සාමාන්‍ය කරුණක්. ප්‍රස්ථාරික ක්‍රමයකට ගියාම අපේ පාඨාංග වල අහමු දෝෂය අඩු වෙනවා. මම මේක මකලා පොඩක් කියලා දෙන්නම් ඒක. අපි දැන් මේ පරීක්ෂණය කරද්දී අපි ඇත්තටම ගන්නේ දුනු හෙලික්සිය දුන්න ස්කන්ධයක් තියෙන එකක්ද නැති එකක්ද? සැහැල්ලු හෙලික්සිය දුනු අපිට හම්බ වෙනවද? නැහැ. මොකද ප්‍රායෝගිකව සැහැල්ලු හෙලික්සිය දුනු අපිට හොයාගන්න බෑ. ඒකින්ද අපිට ගන්න වෙන්නේ මෙන්න මේ යම් කිසි ස්කන්ධයක් තියෙන හෙලික්සිය දුන්න. ඒකින්ද දැන් අපි මේ පරීක්ෂණය කරේ හෙලික්සිය දුන්න සැහැල්ලුයි කියලා හිතලා. ඒත් හැබැයි ඇත්තට මේක සැහැල්ලු නෑ. ඒකින්ද අන්න ඒ වැරද්දත් නිවැරදි කරලා අපිට මේ විදිහට පරීක්ෂණය කරන්න පුළුවන්. අපි හිතනවා හෙලික්සිය දුන්නේ ස්කන්ධය m නෝට් කියලා. මම ඒක මෙතනින් ලකුණු කරන්නම්. m නෝට් කියලා. හරි. මෙහෙම දෙයක් තියෙනවා. මේ m නෝට් කියන එකේනා සම්පූර්ණයෙන්ම අපිට මෙන්න මෙතෙන්ට දාන්න බෑ. මොකද මෙන්න මේ කැපිටල් M කියන්නේ අපි හෙලික්සිය දුන්නට එල්ලන ස්කන්ධය. හැබැයි ඒ M නෝඩ් ගෙනුත් යම් කිසි ප්‍රමාණයක් මෙන්න මේ චලිතයට දායක වෙනවා. අන්න ඒ ප්‍රමාණය අපිට කියලා දෙනවා M නෝඩ් බෙදීම 3ක් කියලා. ඒ කියන්නේ හෙලික්සිය දුන්නේ ස්කන්ධය මොකක්ද? අන්න ඒකෙන් 3න් එකක් තමයි මෙන්න මේ චලනයට දායක වෙන්නේ. එහෙනම් අපිට මේ අපේ සම්බන්ධය මේ විදිහට විකිරණය කරන්න පුළුවන්. ඒක තමයි මේවා සාමාන්‍ය විදිහටමයි 2.5 මේ කැපිටල් M කියන්නේ මෙන්න මෙතන අපි වෙනස් වෙන්න ඕනේ කියලානේ. ඒතරක මේ කැපිටල් M කියන එක කොහොමද ගන්න පුළුවන්? අපි දාන ස්කන්ධයේ M කියලා ගත්තොත් එයාට තව එකතු වෙන්න ඕනේ කාවද? එයාට තව එකතු වෙන්න ඕනේ මෙන්න මෙයාගේ 3න් එකක්. අපි දන්නවා ඒක 3න් එකක් කියලා. එහෙනම් මට ගන්න පුළුවන් අපි යොදන ස්කන්ධයේ M සහ එයාට එකතු වෙන්න ඕනේ අපේ හෙලික්සිය දුන්නේ ස්කන්ධයෙන් 3න් එකක්. එයා බෙදෙනවා k ගෙන්. මම හිතනවා මේක පැහැදිලි කියලා. ඉස්සෙල්ලා විදිහටම අපිට මෙයාව ලස්සන හදන්න ගියොත් මම මෙයාගේ දෙපැත්තෙම t වර්ග ගන්නවා. මම හිතනවා මේ දේවල් පැහැදිලිද කියලා. මොකක් හරි අවුලක් තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරගන්න ඕගොල්ලෝ දන්නවා. ඒ විදිහට අපෙන් අහන්න පුළුවන්. ওই විදිහට මට එනවා සමීකරණය. ඊට පස්සේ මම තවදුරටත් මේක ලස්සන සමීකරණයක් කරන්න ගියොත් මට ඕනේ y සමානයි mx හෝ y සමානයි mx ගන්න c ආකාරයට පෙන්වන්න. මම මෙයා පොඩ්ඩක් ප්‍රසාරණය කරලා බලනවා මොකද්ද වෙන්නේ කියලා.
මට එනවා t වර්ගය වරහන් ඉවත් කරොත් මම 4i වර්ග m බෙදීම k. මෙයා වෙන වෙනම බෙදන්න පුළුවන් අපිට. ඒ වගේම ධන 4i වර්ග m නෝට් බෙදීම 3k. මේ මොකක් හරි සුළු කිරීමක් සම්බන්ධව ප්‍රශ්නයක් තිබ්බත් අපේ ඕනම කෙනෙක්ගෙන් අහන්න. එතකොට ඒගොල්ලෝ මේ සුළු කිරීම වෙන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙයි. හරි. දැන් අපිට පේනවා මොකද්ද? අපි කාවද වෙනස් කරේ? අපි m නෝට් වෙනස් කරාද? කවුද අපේ ස්වායත්ත විචල්‍ය? අපේ ස්වායත්ත විචල්‍ය වෙන්නේ අපි වෙනස් කරන කෙනා. ඒ කියන්නේ m. ඒ අනුව වෙනස් වෙන කෙනා y. ඒ කියන්නේ කාලාවර්තය නැත්නම් t වර්ගය. හරි. එතකොට මම අන්නේ විදිහට මෙයාව ලස්සනට ලිව්වොත් සහ බලන්න මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? 4 කියන්නේ නියතයක්, 5 වර්ගය කියන්නේ නියතයක්, m නෝට් කියන්නේ අපේ දුන්නේ ස්කන්ධය නියතයක් සහ 3k කියන්නේ අනිවාර්යම නියතයක්. මොකද දුනු නියතේ නියතයක් නිසා. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ එක්කෙනා ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ සම්පූර්ණ එක්කෙනා නියතයක් වෙනවා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් මේ තියෙන්නේ අපේ y. මම තව පාරක් මේක ලස්සන ලියන්න. t වර්ගය අපේ m පොඩ්ඩක් තනි කරලා ලියුවොත් 4i වර්ග බෙදීම k. ඔන්න අපි x තනි කරනවා. දන්න මෙයා කොහොමද නියතයක් 4i වර්ග m නෝට් බෙදීම 3k. එහෙනම් පැහැදිලි අපිට මොකද්ද? මෙන්න මෙයා අපේ y, මෙන්න මෙයා අපේ m අනුක්‍රමණය, මෙන්න මෙයා අපේ x අපේ වෙනස් කරන ස්කන්ධය, මෙන්න මෙයා අපේ c මොකද්ද? නියතය. එතකොට පැහැදිලි අපිට එනවා y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. එතකොට මම මේක නිකන් ඇඳලා පෙන්නුවොත් මම හිතනවා මෙතන පැහැදිලි ඇති කියලා මම ඇඳොත් එතකොට අපිට එනවා ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් කියන්නේ x කියන්නේ අපේ m වෙනස් කරන ස්කන්ධය, t වර්ගය අපේ y වෙනවා. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අපිට එනවා y සමානයි mx ධන c විදිහට ලියුවා. එතකොට මේකෙනුත් අපිට අර ඉස්සෙල්ලා කරපු හැමදේම කරන්න පුළුවන්. අනුක්‍රමණයේ අපේ ඉන්නවා k කියන එක්කෙනා. එයාගෙන් ඕනනම් අපිට ඉස්සෙල්ලා වගේ මුක්ත කරලා මෙයාගේ දුනු නියතිය හොයාගන්න පුළුවන්. සහ තව අපිට ඒකම හොයාගන්න පුළුවන් කාගෙන්ද? අන්තක්කණ්ඩේ. සහ අපිට මේ m නෝට් කියන එක දන්නේ නැත්තම් හෙලික්සිය දුන්නේ ස්කන්ධය දන්නේ නැත්තම් මොකද කරන්න පුළුවන්? මෙන්න මේ පරීක්ෂණය කළා හෙලික්සි දැන් අපි මෙතනින් අනුක්‍රමණයෙන් k හොයාගන්න ඕනේ. අපි k දන්නේ නැත්නම් අපි අනුක්‍රමණයෙන් k හොයාගන්නවා. අන්න ඒ k උපයෝගී කරගෙන මෙතෙන්ට ආදේශ කරොත් අන්තක්ඛණ්ඩයෙන් අපිට පුළුවන් හෙලික්සිය දුන්නේ ස්කන්ධයත් හොයාගන්න. එතකොට මේ වගේ දේවල් ඔයගොල්ලන්ට පේපරේ එවල හිතලා කරන්න එනවා. ඒකින්ද මේ දේවල් හිතන විදිහ තේරුම් ගන්න මම හිතනවා අද ප්‍රැක්ටිකල් එක හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න. සහ මේ ප්‍රැක්ටිකල් එක ඔයගොල්ලන්ට දෙපාර තුන් පාර නෙවෙයි ඕනි පාරක් ඔක වීඩියෝ එක පිටිපස්සට ගිහිල්ලා අහන්න පුළුවන්. ඒ වගේ අහලා හොඳට තේරුම් ගන්න. ඒත් ප්‍රශ්නයක් තිබ්බොත් අපෙන් අහන්න සහ ඔයගොල්ලන්ට PDF එකක් දීලා දෙනවා. ඒක හොඳට කියවන්න. එහෙනම් අද අපි ප්‍රැක්ටිකල් එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ දවසේ ආයෙ හම්බෙමු.